දැන් අපිට පටන් ගන්න පුළුවන් දෙන්න. ඔව් ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි එන සියලු දෙනාටම. මම අර ගේ සතියේ කියපු කාරණයක් කින් පටන් අරගෙන ඊට පස්සේ අපි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒකට අනුකූලව සාකච්ඡා කරමු. අර ගේ සතියේ කියපු කාරණය තවත් මම පැහැදිලි කරන්නම්. දැන් ඕගොල්ලෝ මෙහෙම කතාවක් අහලා ඇති මේ අර මහදැන මුත්තගේ කතාව අහලා ඇති ඔයගොල්ලෝ. ඉතින් මේ මහදැන මුත්තගේ කතාවක් තියෙනවා මේ මහදැන මුත්තා අර මේ ගෝලයාට එක්ක මේ ගමන්න යනවා. ඉතින් මහදැන මුත්තා ඉතින් අර ගෝලයන්ට අර උපදෙස් දෙන්න පොතක් ලියලා තියෙනවා. මේ ගෝලයා හැම වෙලාවෙම මහදැන මුත්තගෙන් අහනවා දැන් අර කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද? ඉතින් ඒ හැම එකටම ඒ කරන්න ඕනේ හැම වැඩකටම අර මහදැන මුත්තා අර පොතේ කිව්වට පස්සේ අර ගෝලයෝ ටික පොතේ සටහන් කරගන්න. සටහනක් දාගන්න. එතකොට දැන් මොකක් හරි එකක් කරන්න ඕන නම් පස්සේ ගෝලයෝ ටික කරන්නේ අර පොත කියවලා අර පොතේ තියෙන විදිහට වැඩේ කරන එක. ඉතින් දවසක් මේ මහදැන මුත්තයි අර ගෝලයෝ ටිකයි යනවා ගමනක්. ඉතින් ගමනක් යනකොට මහදැන මුත්ත තමයි ඉස්සරහින්ම යන්නේ. එයා වැටෙනවා වලකට. එයා වලට වැටුණාට පස්සේ දැන් ගෝලයෝ ටික ගන්නව පොත අරගෙන බලනවා දැන් මහදැන මුත්තා වලට වැටුණොත් මොකද්ද කරන්න තියෙන්නේ? පොතේ කොහොමද කියලා තියෙන්නේ මහදැන මුත්තා වලට වැටුණොත් කොහොමද කරන්නේ? ඉතින් දැන් පොතේ බැලුවන් පස්සේ පොතේ එහෙම එකක් නැහැ. දැන් මේ මහදැන මුත්තා වලට වැටෙන කතාවකුත් නැහැ. වලට වැටුණාට පස්සේ කොහොමද ගොඩට ගන්න කියන කතාවක්. ඉතින් දැන් අර ගෝලයෝ ටික ඔක්කොම වික්ෂිප්ත වෙනවා. දැන් මොකද කරන්නේ කියලා. මොකද දැන් පොතේ නැහැ. පොතේ මේ කතාව නැහැ. ඉතින් ඒ වගේ එකක් තමයි අත්‍තරම ඔබේ ජීවිතය කියලා කියන්නේ. ඔබත් මේ විදිහේ පොතක් තියාගෙන ඉන්න. ඒ පොතේ විදිහට ඔබ කන විදිය, බොන විදිය, ඇවිදින විදිය, හිතන විදිය විතරක් නෙමෙයි දැන් ඔබ නිවන් දකින විදිය පවා ඔබ දැන් අර පොතේ ලියාගත්තු කාරණා ටිකට අනුකූලව තමයි ඔබ කරන්නේ. අර ඔබ ලියාගත්තු පොතේ හදිසියවත් දැන් මේ පොතේ විදිහට දැන් අර මහදැන මුත්තා වලේ වැටුණා වගේ දැන් මේ පොතේ නැති එකක් ඔබට වෙච්ච ගමන් ඔබ කලබල වෙනවා. ඔබට ඊට පස්සේ මොකද්ද කරගන්නේ කියලා හිතාගන්න. එන ඔබ අර දන්නා පුරුද්දකට අනුකූලව තමයි වැඩ කරන්නේ. දැන් ඒකෙන් පිට එකක්. අර පොතේ තියෙන කාරණා වලට පිට එකක් ආපු ගමන් ඔබ කලබල වෙලා ඔබ මොකද්ද කරන්න කියලා ඔබට හිතාගන්න බැරුව යනවා. එතකොට දැන් එහෙම එකක් වුණාට පස්සෙත් ඔබ ආයි මහදැන මුත් එක්ක අම්බ වෙලා ඔබ ආපහු කරන්න ඕනේ විදිහ කොහොමද කියලා ඔබ පොතක ලියාගන්න. දැන් මම කල යුත්තේ මේ ආකාරයෙන්. දැන් ඒ විදිහට ප්‍රෝග්‍රෑම් වෙච්ච ප්‍රෝග්‍රෑම් ටිකකින් තමයි ඔබ දුවන්නේ. දැන් මේ පොත තමයි ඔබ මේ ප්‍රෝග්‍රෑම් ටික ඔබ මේ දුවන ප්‍රෝග්‍රෑම් ටික. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් ටික හරහා මොකද වෙන්නේ? අර ඔබ කන විදිය, ඇවිදින විදිය, නාන විදිය ඔක්කොම ඔබේ සියලු ජීවිතේම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිර වෙලා තියෙනවා. අර මහදැන මුත්තගේ ගෝලියෝ ටික වගේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් ටික ඇතුලේ හිර වෙලා මේ ප්‍රෝග්‍රෑම් අපි හැම දෙයක්ම මේ විදිහක පොතක ලියාගෙන ඒ විදිහට කරන්න යනවා. ඉතින් ඔබ දැන් නිවන් දකින්න යනකොටත් කරන්න යන්නේ ওই වැඩේ. දැන් මේ හිතන්නේ කොහොමද? දැන් මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනි කියලා ඔබට ඕනේ වෙනවා ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තමයි ඔබ හිර වෙලා ඉන්නේ. ඉතින් මේ හදිස්සියවත් අර මහදැන මුත්තා මේ වලට වැටුණාට පස්සේ ඒක පොතේ ලියලා නැති නිසා ඔබ අර ගෝලියෝ ටික කලබල වුණා වගේ ඔබේ ජීවිතේ මේ වගේ කලබල තියෙනවා. ඔබ අර තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන් පිට ඔබේ තියෙන සාමාන්‍ය මේ ප්‍රෝග්‍රෑම් වලින් පිට ඔබ මේ සකස් කරගෙන තියෙන මේ ප්‍රෝග්‍රෑම් වලින් පිට මොකක් හරි වෙච්ච ගමන් ඔබ කලබල වෙනවා. එතනින් එහාට මොකද්ද කරන්න කියලා ඔබ හිතාගන්න බෑ. අර ගෝලියෝ ටික වික්ෂිප්ත වෙනවා වගේ ඔබ වික්ෂිප්ත වෙනවා.
ඊට පස්සේ ඔබ හොයනවා දැන් මේකට අලුත් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඕක තමයි ඇත්තටම ජීවිතය කියන්නේ. ඉතින් ඇත්තටම ඔබ කොතනදී හරි මේ ඔබේ මේ පොත විසි කර ගන්න පුළුවන් වුණා නම් පොත පැත්තකට දාන්න පුළුවන්. නැතුව මේ පොතේ අලුත් කතා ටිකක් ලියලා අලුත් ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් ලියාගෙන අලුත් ක්‍රමවේද ටිකක් ලියාගෙන ඉන්න එක නෙමෙයි. මේ පොත සම්පූර්ණයෙන්ම ඔබ පැත්තකට දාලා විසි කරලා දාන්න පුළුවන් වුණා නම් අන්න විසි කරලා දාපු මොහොතේ සිට ඔබ නිවීමටපත් වෙනවා. පොතක් නැති ජීවිතයක් තමයි වෙන්නේ. අතහර ඔබට අර මහදැන මුත්තගේ ගෝලයේ ටික වගේ තමයි මුළු ජීවිත කාලෙම ගත කරන්න වෙන්නේ. පොතකින් බල දැන් ඔතට බලන්න ඔබේ ජීවිතේ ඊට වඩා කිසි වෙනසක් ඇත්තේ නැහැ. ඉන්න බය නැතුව පොත විසි කරලා දාන්න. ඔබ මේ ලියාගෙන ඉන්න ඔබගේ වැඩපිළිවෙල පුරුදු මේක හරහා ඔබ අර හදාගෙන ඉන්න අර සීල හැඩතල ටික කඩලා දාන්න. කඩලා දාලා පොත විසි කරන්න. පොත විසි වෙන මොහොතේදී අර සීල ප්‍රෝග්‍රෑම් ඔක්කොම සියල්ල ඔබ ඉක්මවා යනවා. ඉතින් ඒක තවත් පොඩ්ඩක් මම විස්තර කරොත් මෙන්න මේ විදිහට දැන් ඔයගලන්ට මතක ඇති අපි අර පොඩි ළමයෙකුට අර ඉඳුල් කට ගෑමේ උත්සවයක් තියෙනවානේ. මේ ඉඳුල් කට ගෑම උත්සවයේදී අර පොඩි ළමයට අර මේ ඉඳුල් කට ගෑම හරි මම හිතන්නේ අකුරු කියවන දවසේ හරි අර පොඩි ළමයට දෙනවා ද්‍රව්‍ය කීපයක් දීලා ඒකෙන් එකක් තෝරගන්න. ඒ වගේ එකක් දැන් ඔබට පොඩි කාලේදී ඔබට කවුරු හරි ඔබට දෙනවා මුදල් නෝට්ටුවකුයි. මුදල් නෝට්ටුවකුයි. එහෙම නැත්නම් ඉඩමක ඔප්පුවකුයි. එහෙම නැත්නම් ඔබට දෙනවා චොක්ලට් එකකුයි. දැන් මේ ටික ඔබට දුන්නාට පස්සේ ඔබ තෝරගන්නේ මොකක්ද? දැන් බොහෝ වෙලාවට ඔබ තෝරගන්නේ දැන් මේ පොඩි ළමයි තෝරගන්නේ ඇත්තටම චොක්ලට් එක. දැන් පොඩි ළමයාට අර මුදල් නෝට්ටුවෙනුත් වැඩකුත් නැහැ. අර ඔප්පුවෙන් වැඩකුත් නැහැ. එහෙම නැත්නම් අපි පොඩි ළමයට මැණිකක් දුන්නා සමහරට මැණික ගන්නෙත් නැහැ. අර පොඩි ළමයා හැම වෙලාවෙම තෝරගන්නේ චොක්ලට් එක. දැන් වැඩිහිටියෙකුට අපි ඕක දුන්නොත් චොක්ලට් එකයි මුදල් නෝට්ටු මිටියකුයි දුන්නොත් එහෙම නැත්නම් මැණිකක් දුන්නොත් අර වැඩිහිටියා තෝරගන්නේ අර එක්ක අර මැණික එහෙම නැත්නම් අර මුදල් නෝට්ටු මිටිය තෝරගන්නවා චොක්ලට් එක අතහැරලා. මේක තමයි ඇත්තටම වෙනස. ඒ කියන්නේ ඔබ දැන් මේ පොඩි ළමයි කන්නේ වර්තමානයේ. මේ වැඩිහිටියෝ කන්නේ අනාගතේ. දැන් පොඩි ළමයා කෑවේ වර්තමානයේ. වැඩිහිටියා කෑවේ අනාගතේ. දැන් මේක තමයි වෙනස. ඔබේ ජීවිතයේ හැරවෙච්ච ලක්ෂණය තැන තමයි මෙතන. ඔබ වර්තමානයේ නොකා අනාගතේ කණ්ඩ පටන් ගත්ත මොහොතේ සිට ඔබ සසරට ඇද වැටුණා. කියන්නේ ඔබ තුල කොහොමද තිබ්බ අර නිවීම නැති වෙලා ගියා. දැන් අර පොඩි දරුවා අර චොක්ලට් එක දුන්නාට පස්සේ අර චොක්ලට් එක තෝරගත්තට පස්සේ පොඩි දරුවා එයා අනාගතයක නෙමෙයි ජීවත් වෙන්නේ. එයා ජීවත් වෙන්නේ වර්තමානයේ තියෙන සතුටත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. ඒ වර්තමානයේ තුල තමයි ජීවත් වෙන්නේ. හැබැයි අර වැඩිහිටියා අර වර්තමානයේ තියෙන සතුට පාවලා දීලා හැම වෙලාවම අනාගතයේ සතුට වෙන්නේ අර මුදල් නෝට්ටු මිටිය බාර ගන්නවා. චොක්ලට් එක ප්‍රතික්ෂේප කරලා දැන් මෙයා තෝරා ගැනීම දෙකක් තියෙනකොට ਉਹ හැම වෙලාවම තෝරාගන්න මුදල් නෝට්ටුව තෝරගෙන ਉਹ චොක්ලට් එක ප්‍රතික්ෂේප කරනවා. ਉਹ හැම වෙලාවෙම වර්තමාන සතුට අතහැරලා ਉਹ අනාගත සතුට තෝරගන්නවා. ඕක තමයි ඔබේ ජීවිතය. ඔබ ජීවිතයේදී මේ
ප්‍රෝග්‍රෑම් ටිකට අහු වුණාට පස්සේ අහුවෙච්ච මොහොතේ සිට ඔබ කරන්නේ වර්තමාන සතුට පාවලා දීලා ඒක විකුණලා දාලා ඔබ අනාගත සතුට අනාගතයේ ඔබ කන්න පටන් ගන්නවා. අනාගතයේ තුල ඔබ හිර වෙච්ච එක තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මම ඔබට මෙහිම කතාවක් කිව්වොත් ඔබට තෝරා ගැනීම දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි කවුරු හරි දෙවි කෙනෙක් ඇවිල්ලා ඔබට දෙන වරම. ඒ වරම එන්න මෙහෙම වරම. එක ඒ වරමේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඒ දෙවි කෙනා ඔබ සතු සියල්ල ගන්න. ඔබ සතු සියල්ල අරගෙන ඔබ පාරට ඇදලා දානවා. ඔබ ඊට කඩන්ද ඔබගේ නෑදෑයෝද ඔබේ රස්සාවද ඔබේ සියල්ලම එයා ඇදලා දාන අරගන්න. අරගෙන ඔබ පාරට අතහැරලා මහා පාරට ඇදලා දානවා සියල්ල අහිමි කරනවා. දැන් එතකොට ඒ ගාම මේ දෙවිය කියනවා දැන් මම ඔබේ සියල්ල ගන්නවා ඒ වගේම මම ඔබේ දුකත් ගන්නවා. ඔබේ දුකත් ගන්නවා. ඔබේ සියල්ල ඔබේ රස්සාව, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ වාහන ඔබේ යම් ඥාතියෝ ඉන්නවා නම් ඒ සියල්ල මම ඔබෙන් ගන්නවා. ඔබට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම මම ඔබේ දුකත් ගන්නවා. ඒක තමයි පළවෙනි අවස්ථාව. දැන් දෙවෙනි අවස්ථාව අර දෙවිය දෙනවා මම ඔබට සියල්ල දෙනවා. ඔබ මෙච්චර දවසක් සිහින දැකපු සියල්ල දෙනවා. ඒ සියල්ල තමයි ඔබ මෙච්චර දවසක් ඔබ හිතාගෙන හිටපු යම් ධනයක් තියෙනවනම් ඒ ධනය ඔබ හිතාගෙන හිටපු ගෙවල් දොරවල් ඔබේ ඥාති සම්බන්ධතා ඔබ කැමති දේවල් ඔබ කෑම බීම ඔබට ඔබ යම් තාක් බලාපොරොත්තු සිටියා නම් ඒ සියල්ලම දෙනවා. හැබැයි ඒ සියල්ල දෙති මම ඔබේ සතුට ගන්න. ඔබේ සතුට අරගෙන තමයි මම ඔබට අර සියල්ලම දෙන්නේ. දැන් මේ තෝරා ගැනීම දෙක දුන්නට පස්සේ ඔබ තෝරාගන්නේ මොන පැත්ත? දැන් මේක තමන්ගේ පැත්තෙන් ඔබ බලන්න මොන පැත්තද තෝරගන්නේ. ඇත්තටම ඔබ තෝරගන්නේ ඔබේ සතුට කියන එක පාවලා දීලා අර ලැබෙන දෙවෙනි තැන තමයි ඔබ තෝරගන්නේ. ඔබ කැමති නෑ අර සියල්ල අහිමි කරගෙන අර මහා පාට වැටෙන තැන ඔබ පිළිගන්න කැමති නෑ. ඔබට ඕනි වෙන්නේ ඔබ කැමති වෙන්නේ අර සියල්ල ලැබලා ඔබ සතුට පාවලා දීලා අර සියල්ල ලබන වරම තමයි ඔබ ගන්න කැමති වෙන්නේ. ඇත්තටම මේ අර සියල්ල ලබා ගැනීම සඳහා සතුට පාවා දෙන තැනදී තමයි ඔබ ඇත්තටම කරන්නේ අර චොක්ලට් එක අතහැරලා මුදල් නෝට්ටුව අල්ලගන්න. අර චොක්ලට් එක අතහැරලා මුදල් නෝට්ටුව අල්ලගන්න සෑම මොහොතකදීම ඔබ සතුට අතහැරලා ඔබ අර සියල්ල බදා ගන්නවා. එතකොට ඔබේ සතුට කවදාවත් ඔබට ලැබෙන්නේ නැති වෙනවා. අර ඔබ තුල තිබ්බ නිවීම ඒ සියල්ලම ඔක්කොම අහිමි වෙලා යනවා. එතකොට මේ ඇත්තටම මේ නිර්වාණය කියන එක මහා සංකීර්ණ කතාවක් නෙමෙයි. ඒක ඇත්තටම හරිම සරල කතාවක්. ඉතින් මේකේ තියෙන මේ සරලත්වය ඔබ තෝරගන්න ඔබ කැමති නැහැ. ඔබ තුල තියෙන එතනදිත් ඔබ කරන්නේ ඔබ තුල තියෙන මේ සරලත්වය කොහොමදක් තියෙන මේ සරලත්වය අතහැරලා ඔබ සංකීර්ණ දෙයක් හොයන. සංකීර්ණ දෙයකට ඔබ ගන්න යනවා. අර ඔබ තර තියෙන අර සරල සැහැල්ලු භාවයේ අයින් කරලා දාලා අර සංකීර්ණ තැනකට ඔබ කොටු වෙන්න හදනවා. චොක්ලට් එක අතහැරලා ඔබ මුදල් නෝට්ටුව ගන්න. හැබැයි ඔබට පුළුවන් වුණා නම් අර මුදල් නෝට්ටුව අතහැරලා හැම වෙලාවෙම චොක්ලට් එක ගන්න. අනේ එතන සිට ඔබ නිර්වාණයට කිට් වෙන්න. අපිට චොක්ලට් කන්න පුළුවන් වුණා. හැම වෙලාවෙම චොක්ලට් එක තෝරගන්න පුළුවන්. මුදල් නෝට්ටුව ඔබට හැම වෙලාවෙම අතහරින්න පුළුවන්. ඔබට මේ මොහොතේ සිට ඔබ නිර්වාණයට ඔබ කිට් වෙන්න. හරිද? දැන් මම මේ උපමාවෙන් ඔබට කියන්නේ මේ චොක්ලට් එක සහ මුදල් නෝට්ටුව කියන්නේ උපමාවක්. මේ උපමාවෙන් හරියට තෝරගන්න. ඔබ අනාගතේ කන්න පටන් ගත්ත මොහොතේ සිට
ඔබ නිර්වාණයෙන් ඈත්. ඉතින් ඇත්තටම මේ නිර්වාණය කියන එක ඔබට පිටින් කරගන්න දෙයක් නෑ. ඒක කොහොමත් ඔබ තුළ තිබිච්ච දෙයක්. දැනටත් ඔබ තුළ තියෙන දෙයක්. වෙලා තියෙන ඔබට මේ අමතක වීමක් වෙලා තියෙනවා ලොකු දරුණු. අර ඔබ පාවා දුන්න මොහොතේදී. ඒ පාවා දුන්න මොහොතේදී වෙච්ච ඒ අමතක වීම ආයි මතක් කරගන්නයි තියෙන්නේ. ඒක මේ පිටින් අහන බරක් නෙමෙයි. ඒක ඔබගේ ඇතුළාන්තයේ තියෙන දෙයක් ඒක. ඉතින් අර අමතක වීම මතක් කර ගැනීම තමයි කල යුත්තේ. හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොනවා හරි තියෙනවද? සනස්තරන සරණයි ඇතරම දැන් ඔය කියපු ටිකේ නම් ගැටලුවක් නැහැ. නමුත් ඔය ටික කරගන්නේ කොහොමද කියන ක්‍රියාමාර්ගී ප්‍රශ්නයක් නේ ස්ටෝනස් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔතෙන්ට යන්නේ කොහොමද කියන එක. ඒ ගැන පැහැදිලි කරොත් හොඳයි කියලා මට හිතෙනවා සරණයි. හරි. දැන් ඔබ කැමති පරදින්නද කැමති දිනන්නද? මොකද හිතන්නේ? පරදින්නද කැමති දිනන්නද කැමති? ඒක ඉතින් ඒක කෙලින් උත්තරයක් නෑ සමහරවිට ඒකට මම හිතන්නේ. මට තේරෙන්නේ නෑ මේක ඔබේ අතුලාන්තයේ මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ගන්න. ඔබ කැමති පරදින්නද දිනන්න? ඔබ කැමති සාර්ථකත්වයටද අසාර්ථකත්වයටද? සාර්ථකත්වයට කැමති. ඔබ සාර්ථකත්වයට කැමති. ඔබ අසාර්ථකත්වයට අකමැති. ඔබ ජයග්‍රහණයට කැමති, ඔබ පරාජයට අකමැති. ඔබ දැනුවත් භාවයට ඔබ කැමති, නොදැනුවත් භාවයට ඔබ අකමැති. දැන් ඔබ අවබෝධයට කැමති, ඔබ අනවබෝධයට අකමැති. ඔබ සම්මා දිට්ඨියට කැමති, ඔබ මිත්‍යා දෘෂ්ටියට අකමැති. මෙන්න මේක හරියට මේ කතාව හරියට මම කියන කතාව හරියට තෝරගන්න. හරි. දැන් මෙන්න මෙහෙම ගන්න. අපි හැම වෙලාවෙදිම සාර්ථකත්වය හොයාගෙන. අපි සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ කියන තැන අපිට තෝරගන්න ඕනේ වුණාට පස්සේ අපි හැම වෙලාවෙම සාර්ථකත්වයේ තමයි හොයාගන්නේ. එතනදී තමයි අපි චොක්ලට් එක අතහැරලා මුදල් නෝට්ටුව අතර ගන්න මොහොත. හරි. එතකොට අපි සාර්ථකත්වයේ කියන එක අතහැරලා අසාර්ථකත්වයේ බාර ගන්න පුළුවන් කෙනෙකුට ඔව් ඒ මොහොතේම ඔහු නිවීමටපත් වෙනවා. ඒ කියන්නේ අසාර්ථකත්වයේ බාරගත්තු කෙනෙක් ඒ මොහොතේම ඔහු නිර්වාණයටපත් වෙනවා. හැබැයි සාර්ථකත්වයේ හඹා යන සියලු දෙනාම ඒ මොහොතේ සිට ඔහු සතරට අහු වෙනවා. ඒ වගේම තමයි කවුරු කෙනෙක් පරාජය බාරගත්තා. ඒ පරාජය බාරගත්තු මොහොතේ සිට ඔහු නිර්වාණයටපත්. හැබැයි ඔය ජයග්‍රහණය හොයාගෙන යන හැම දෙනාම සසරට අහු වෙනවා.
හරි. දැන් මේක මම දැන් ඔබ ලෞකික උදාහරණයකට වඩා මම මේ කියන්නම් අපි ළඟදී අපි කෙනෙක් මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඔව් අවුරුදු ගානක් තිස්සේ භාවනා. අවුරුදු ගානක් තිස්සේ ඔව් කියන්නේ සියල්ල අතහැරලා බොහොම දරුණු විදියට භාවනා කරනවා. ඉතින් ඔව් දවසේ පැය ගාණක් ඔව් භාවනාවට කරනවා. ඒ ක්‍රම වේදයන් අහගෙන දැන් එක ස්වාමීන් වහන්සේලා හම්බෙලා ඒ කියන ක්‍රම වේදයන් අහගෙන ඒ ක්‍රම වේදයන් ඔස්සේ දැන් ඔව් භාවනා කරනවා. අවුරුදු ගාණක් තිස්සේ භාවනා. ඉතින් ඔව් මට කියනවා ඔව් මෙහෙම භාවනා කරලා එක තැනකදී ඔහුට තේරුණාලු ඔහුගේ නොහැකියාව. අද අවුරුදු ගානක් තිස්සේ භාවනා කරන්න උත්සාහ කළා එක තැනකදී තේරුණා ඔහුගේ තියෙන නොහැකියාව. අන්න ඒ තියෙන නොහැකියාව ඔහුට තේරිලා ඒ නොහැකියාව ඔහු පිළිගත්තා. ඔහු කියනවා මට ඇත්තටම මට මේ ලෝකේ තියෙන ධර්මතාවයේ තේරුණා අනේ අර තියෙන නොහැකියාව පිළි අරගෙන ඒ නොහැකියාව තේරුම් අරගෙන ඒ නොහැකියාව පිළිගන්න. ඒ පිළිගැනීම. ඒ ඇක්සෙප්ට් කිරීම. හරි. දැන් ඔබ හැම වෙලාවෙදීම ඔබ අසාර්ථකත්වයේ ඔබ පිළිගන්න බෑ. ඔබ අසාර්ථකත්වයට කැමති නෑ. ඒ වගේම ඔබ පරාජය පිළිගන්න කැමතියි. හරි. දැන් කෙනෙක් අසාර්ථකත්වයේ පිළිගත්තා. නොහැකියාව පිළිගත්තා. නොදැනුවත්කම පිළිගත්තා. අනවබෝධය පිළිගත්තා. පරාජය පිළිගත්තා. අනේ ඒ තැනදී තමයි ඔබ ඇත්තටම නිර්වාණය පැත්තට යන්නේ. ඔබ හැම වෙලාවෙම යන්නේ දැනුමේ පැත්තට, දැනුවත්කමේ පැත්තට. ඔබ හැම වෙලාවෙම යන්නේ සාර්ථකත්වයේ පැත්තට. ඔබ හැම වෙලාවෙම යන්නේ ජයග්‍රහණයේ මාර්ග පැත්තට. ඉතින් මේ පැත්තට යනකොට හැම වෙලාවෙදිම ඔබ සසරට අහු වෙනවා. දැන් ඔබ අනිත් පැත්තට හැරෙනවා. අනිත් පැත්තට හැරුණා ඔබ පරාජය පාර ගන්න තැන. පරාජය පාර ගන්න තැන. ඒ නොහැකියාව පිළිගන්න තැනට. ඒ අසාර්ථකත්වයේ පිළිගන්න තැනට. ඔබ අන්නපත් වුණා නම් අන්න ඒ පැත්තට ආව නම් ඔන්න ඔබ චොක්ලට් කනවා ඒ මුදෙස්. දැන් ඔබ චොක්ලට් එක තෝරගෙන ඉවරයි. ඉතින් මේක මහා සංකීර්ණ කතාවක් නෙවෙයි. මේක දැන් කරන්න අමාරු වැඩකුත් නෙමෙයි. හරිද? ඔබ හැම වෙලාවෙදිම කරන්නේ අමාරු වැඩේ කරන්නේ. දැන් මේ සාර්ථකත්වයේ මාර්ගය අමාරු වැඩ. ජයග්‍රහණයේ මාර්ගය අමාරු වැඩ. දැනුමේ මාර්ගය අමාරු වැඩ. හැකියාවේ මාර්ගය අමාරු වැඩ. දැන් මෙතන ඔබ මේ යන්නේ අමාරු පැත්තට. හරි. අපි දැන් ඔබට එක මොහොතකදී හරි හරියට මේ කතාව හරියට පැහැදිලි කරගත්තා නම් අර මුදල් නෝට්ටුවේ මාර්ගය වෙනුවට ඔබ චොක්ලට් එකේ මාර්ගයටපත් වෙනවා. ඔබ චොක්ලට් කන්න පටන් ගන්නවා. ඔබ සතුට කියන එක කල් දාන්නේ නැහැ. දැන් එතනදී ඇත්තටම තියෙන්නේ සාර්ථකත්වයේ තුල නෙමෙයි අසාර්ථකත්වයේ මාර්ගය තුල. නොදැනුවේ මාර්ගය තුල. පරාජය මාර්ගය තුල. තමයි ඒ ඔක්කොම තියෙන්නේ. දැන් කෙනෙක් පරාජය බාර අරගෙන අසාර්ථකත්වයේ බාර අරගෙන නොදැනුවත්කම බාර අරගෙන අනේ ඒක ඇතුලේ හිටියනම් ඔව් නිර්වාණයටපත් වෙනවා. දැන් හොඳට බලන්න ඔබ උදේ නැගිට ගමන් නැගිට්ටාම ඔබ කොහොමද ජීවිතය දකින්නේ? ඔබ නැගිට ගමන් ඔබ ගහනවා ප්ලෑන් එකක්. උදේ නැගිට ගමන් ඒ ප්ලෑන් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඒ ප්ලෑන් එක ඇතුලේ තියෙන්නේ සාර්ථකත්වය, ජයග්‍රහණය, දැනුවත්භාවය, හැකියාව, පාලනය. මේ ඔක්කොම මේම ටිකකින් තමයි ඔබ මුළු ජීවිතේ පටන් ගන්න. උදේ පාන්දර පටන් ගන්න. දැන් මේක ඔබ හොයමින් ඉන්නවා. දැන් ඔබ උදේ නැගිට වෙලා ඉඳන් ඔබ ඉන්නේ සසර ඇතුලේ. කවුරු හරි උදේ නැගිටලා ඔබ අනිත් පැත්තට
ගමන් කරා නම් අනිත් පැත්තට බැලුවා නම් ඔව් අසාර්ථකත්වය පරාජය ඒ ඔක්කොම මේ පැත්තට ගියා නම් ඔහු මුළු දවසම ඉන්නේ දිනලා. හොඳට මතක තියාගන්න පරාජය තුල තියෙන ජයග්‍රහණය. අසාර්ථකත්වයේ තුල තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. නොදැනුවත්කම තුල තමයි සියලු දැනුවත් භාවය තියෙන්නේ. දැන් මේකට ඔබට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරන්න දේවල් ටික තියෙන අර පැත්තට. සාර්ථකත්වයේ මාර්ගයට තමයි සියලු දේවල් කරන්නේ. ජයග්‍රහණයේ මාවතට තමයි සියලු දේවල්. දැනුවත්කමේ මාර්ගයට තමයි සියලු දේවල්. ඔක්කොම තියෙන්නේ අර පැත්තට. ඒකට සසර පැත්තට තමයි ඔබට කරන්න තියෙන ඔක්කොම යම් තාක් වැඩ ටිකක් තියෙනවා. නම් ඒ වැඩ ටික ඔක්කොම තියෙන මේ පැත්තට. දැන් මේ හැම එකක් කරාදීම ඔබ කරන්නේ ඔබගේ මමත්වයේ නඩත්තු කිරීම. ඔබට සාර්ථක වෙන්න ඕනේ ඇයි? ඔබට දැනුවත්භාවය ඕනේ ඇයි? ඔබට ජයග්‍රහණය ඕනේ ඇයි? මේ හැම වෙලෙදීම ඔබ මේ මමත්වයේ මාර්ගය තුල තමයි ඔබ ගමන් කරන්නේ. හැබැයි ඔබ එක තැනකදී මේ කතාව හරියට පැහැදිලි කරගත්තා නම් ඔබ යන්නේ අනිත් පැත්තට. දැන් කෙනෙකුට පරදින්න අමුතුවෙන් කරන්න ඕන දෙයක් නැහැ. හැබැයි මෙතන පරිස්සම් වෙන්න ඕනේ සමහරු පෙරදිලා දිනන්න හදනවා. දැන් අපි හිතමු දැන් අවුරුදු චෙස් සෙල්ලම් කරනවා. එයාගේ මූලික අරමුණ තමයි චෙස් ක්‍රීඩාවෙන් පරදින එක. ඒතකොට සෙල්ලමේ පරදින්න නම් ඔහු යම වැඩ ටිකක් කරනවා. එතකොට ඔහු අර පෙරදිලා දිනන්න හදනවා. පෙරදිලා දිනන්න හදන කතාව නෙමෙයි මම මේ කියන්නේ. එහෙම පරාජයක් ගැන නෙමෙයි මම කියන්නේ. අර පරාජය බාර අරන් ඉන්න කෙනෙකුට කොහොමද අමුතුවෙන් කරන්න වැඩක් නැහැ. නොදැනුවත් බවට අමුතුවෙන් කරන්න වැඩක් නැහැ. අර ඔක්කොම වැඩ ටික තියෙන්නේ අර පැත්තට. දැන් ඉතලා මේ වැඩ ටික අඳුන ගන්න. දැන් ඔබ මොන පැත්තටද යන්නේ මොන මාර්ගයටද යන්නේ? ඔබ හැම වෙලාවෙම යන්නේ අර චොක්ලට් කන පැත්තට නෙමෙයි. ඔබට චොක්ලට් කන්න බෑ. ඔබට කියනවා ඔබ චොක්ලට් කාලම නැහැ. පොඩි කාලෙන් පස්සේ ඔබ කවදාවත් චොක්ලට් කාලම නැහැ කියලා. ඔබට කියනවා. ඇයි ඔබ හැම වෙලාවෙම කන්නේ අනාගතේ? වර්තමානයේ නෙමෙයි. ඔබ හැම වෙලාවෙම ජයග්‍රහණය වෙනුවෙන් ජීවත් වෙන්නේ. ඔබ හැම වෙලාවෙම සාර්ථකත්වය වෙනුවෙන් ජීවත් වෙන්නේ. ඔබ හැම වෙලාවෙදිම දැනුවත්භාවය වෙනුවෙන් ජීවත් වෙන්නේ. ඔක අනිත් පැත්තට හැරුණා නම් හරි. අනිත් ආපස්සට. ඒ ආපස්සට හැරෙන්න කියලා අමුතුවෙන් කරන්න වැඩක් නැහැ. ඔබ දැන් මෙච්චර දවස් කර ඉන්න වැඩ ටිකේ අතාර්ථය ඔබ අවබෝධ කරගන්න. ඒක තියෙන වැරද්ද තෝරගන්න එච්චරයි. ඒක මහා සංකීර්ණ කතාවකුත් නෙමෙයි. හරිම සරල කතාවක්. ඒක තවත් අපි පැහැදිලි කරමු. දැන් ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සේ උත්සාහ කරන මිනිස්සේ හැම වෙලාවෙම ඉන්නේ මරණය තුල. ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සේ කයි හැම වෙලාවෙම ජීවත් වෙන්න කරන උත්සාහය තුල ඔය හැම වෙලාවෙම මරණයටපත් වෙනවා. හැබැයි අර සම්පූර්ණ පරාජය පිළිගත්තු සම්පූර්ණ මරණය පිළිගත්තු මිනිස්සේ ඒ කියන්නේ මැරෙන්න කලින් මැරිච්ච මිනිස්සේ විතරයි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න හදන හැම මිනිස්සෙකම ඉන්නේ මැරිලා. මැරෙන්න කලින් මැරිච්ච මිනිස්සු ඔක්කොම ඉන්නේ ජීවත්. ඒ අයට විතරයි ජීවිතේ තියෙන්නේ. මැරිච්ච මිනිස්සෙකුට විතරයි ජීවිතේ තියෙන්නේ. මැරෙන්න කලින් මැරිච්ච මිනිස්සෙක් විතරයි ජීවිතේ තියෙන්නේ. ජීවත් වෙන්න හදන හැම මිනිස්සෙකම ඔවුන් ජීවිතේ කියලා වාත්තිනින්නේ මරණය විතරයි. ඔව් සෑම මොහොතකම මරණයටපත් වෙනවා. මේ මැරීම තුල ඔව් වේදනාවටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම ඔබට තවත් කියන්න. මෙන්න මේ කතාව ටිකක් ඔබට තේරෙන්නේ නැති වෙයි. මම ඔබට කියනවා සම්මාදිට්ඨිය මාර්ගය තුල නෙමෙයි නිර්වාණය. මේ කියන කතාව හරියට කියන වචනවල පැටලෙන්නේ නැතුව. මේ කියන කතාව පැහැදිලි කරගන්න. දැන් කෙනෙක් සම්මාදිට්ඨිය හොයනවා. කෙනෙක් සම්මාදිට්ඨිය හොයනකොට ඔහු හොයන්නේ හරි දේද වැරදි දේද? ඇත්තටම ඔහු එතනදී හොයන්නේ හරි දේ. දැන් මේ සම්මාදිට්ඨිය මාර්ගය කියලා මම කියන්නේ කෙනෙක් හැම වෙලාවෙම හරි දේ හොයනවා. මොකද්ද හරි දේ? හරි දේ.
මේ හරි දේ හොයන එක තුල ඇති මමත්වය ඔබට තේරෙන්නේ නැහැ. මේ හරි දේ හොයනකොට ඔබ අකමැති වෙනවා වරද ඔබ අකමැති වෙනවා එතන වරදින්. ඔබ වැරදීමට අකමැති වෙනවා. හරියෑමට තමයි ඔබ කැමැත්ත තියෙන්නේ. එතකොට මේ වැරදීමට අකමැති වෙන්නේ මේ වරදින්නේ කාටද? ආයි මට. මට වරදිනවට ඔබ අකමැති. ඔබ එතකොට හරියන මාර්ගයට යන්නේ. ඔබ හරි දෙයක් හොයන්නේ. හරි පැත්තට තමයි යන්නේ. මේ හරි පැත්තට යන්න හදනකොට මේම හරි දෙයක් හොයන්න යෑම තුළ තියෙන ගැටලුව ඔබ තෝරගත්තේ නැහැ. ඒක තියෙන අර මමත්වය ඔබ තෝරගත්තා නම් ඒක පැහැදිලි කරගත්තා නම් ඔන්න ඔබට නිර්වාණයට ඔබ කිට්ටු වෙනවා. හරි දෙයක් සොයාගෙන යන්න. ඉතින් මේකේ කරන්න දෙයක් නෑ. ඔබ කර හිටපු දේවල් ටික ආයි බලන්න. සාර්ථකත්වයේ මාර්ගය, දැනුවත්කමේ මාර්ගය, අවබෝධයේ මාර්ගය, ජයග්‍රහණයේ මාර්ගය, නිවැරදි වීමේ මාර්ගය. මෙන්න මේ තුල තියෙන සසර. ඔබ අනිත් පැත්ත පිළිගන්න පුළුවන් වුණා නම් ඒ පිළිගත්තු මොහොත නිර්වාණයේ මාර්ගය. ඒ පැත්තට ඇත්තටම ඔබට කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. පෙරදිලා දිනන්න හදනවා නම් කෙනෙක් පරාජය තුල ජයග්‍රහණය ලබන්න කවුරු හරි හිතනවා නම් එතරම් කරන්න වැඩක් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. සැබෑ ලෙසම පරාජය පිළිගන්න. ඒකට කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලා මම ඔබට කිව්වට ඔක කරා. ඔබට ඇත්තටම ඔබට අර කර හිටපු වැඩ ටික නවත්තන්නත් බෑ. ඔක මම තව මෙන්න මෙහෙම කියන්නම්. මිනිස්සෙක් වැඩ අධික මිනිස්සෙක් ඉන්නේ. අධික ලෙස කාර්ය බහුල වැඩ අධික මිනිස්සෙක්. ඔහු මේ කාර්ය බහුලත්වයේ තුල ඔහු හිර වෙලා ඉන්නේ. ඉතින් මෙයාට ඕනි වෙනවා මේ කාර්ය බහුලත්වය අඩු කරගන්න. මේ කාර්ය බහුලයෙන් අත මිදෙන්න. ඉතින් ඔහු එක ක්‍රමවේද මේකට හොයනද එක එක ගුරුවරුන් එක මේ මැනේජ්මන්ට් ට්‍රේනිස්ලා ඔය එක අයව හොයනවා. මේකට උදව් කරන්න පුළුවන්. ඔය ඇත්තටම දැන් මේ අධික ලෙස මේ කාර්ය බහුල පුද්ගලයා හොයන්නේ දැන් මේ කාර්ය බහුලත්වයෙන් අත මිදෙන්න ක්‍රමවේදයක්. ඉතින් දැන් මෙයා ළඟට ගියාම එයා කැමති වෙන්නේ මේන්නේ. දැන් කවුරු හරි කියනවා දැන් ඔබට මේක කාර්ය බහුලත්වයක් තියෙනවා. නම් මෙන්න මේ වැඩ ටික කරන්න. එතකොට මෙහෙම වීකෙන්ඩ් කෝස් එකක් තියෙනවා. මේ වීකෙන්ඩ් කෝස් එකට සහභාගී වෙන්න. එතකොට ඒක වෙනකොට ඔබේ වැඩ ටික අඩු වෙයි. එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රමවේදයන් මේ ටික ඔබට කරන්න. එතකොට ඔබේ කාර්ය බහුලත්වය අඩු වෙයි. එතකොට අර මිනිස්සයා හොයන්නේ මේ දැන් මේ කාර්ය බහුලත්වය අඩු කරන්න කියලා යන්න ගිහිල්ලා තව ඔහුගේ කාර්ය බහුලත්වය වැඩි කරනවා. දැන් මේ කාර්ය බහුලත්වය අඩු කරන්න කියලා එක එක්කින හම්බෙන්න යනවා. එක කෝසස් කරන්න යනවා. මේ ඔක්කොම කරන්නේ. එතකොට ඔහු කාර්ය බහුලත්වය අඩු කරන්න කියලා ඔහු කාර්ය බහුලත්වය වැඩි කරගන්න. ඔය එක්කෙනෙක් ළඟට යනවා. එක්කෙනෙක් ළඟට ගියාන් පස්සේ කාර්ය බහුල මම මේ හරිම කාර්ය බහුල මිනිස්සෙක්. මට වෙන වැඩ ගොඩක් තියෙනවා. මට නිදහසක් නැහැ. මම මොකද්ද කරන්නේ? එතකොට අර පුද්ගලයා කියනවා ඔකට ඉතින් මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබ කර ඉන්න වැඩ ටික නවත්තන්න. එතකොට ඔහු අහනවා දැන් මම නවත්ත ගන්න බෑ. මට නවත්තන්න මම මොකද්ද කරන්නේ? මට නවත්ත ගන්න විදියක් කියන්නේ. දැන් අර ගුරුවරයාට hina වෙනවා ඇරෙන්න වෙන මොකක්වත් කරන්න පුළුවන්. ඔබට ඇත්තටම නවත්ත ගන්න කියලා කරන්න දෙයක් නැහැ. ඔබ හදන්නේ නේ නවත්ත ගන්නත් යමක් කරන්න. ඔබගේ මේ කාර්ය බහුලත්වයට තව කෑල්ලක් එකතු කරගන්න. නවත්ත ගන්න කියලා මුකුත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අන්න අර පැත්ත තමයි පාර. කාට හරි මේ පාර පිළිහරගෙන ඒ පැත්තට විශ්වාසයෙන් යන්න පුළුවන්. ඒ පරාජය පැත්තට. අසාර්ථකත්වයේ පැත්ත. නොදැනුවත්කමේ පැත්තට, නොහැකියාවේ පැත්ත.
වැරදීමේ පැත්තට යන්න පුළුවන්. විනාශ වීමේ පැත්තට යන්න පුළුවන්. මරණයේ පැත්තට යන්න පුළුවන්. ඔය ජයග්‍රහණය. ඔය අමරණීය වෙන. දැන් පැහැදිලි නැත්තම් අහන්න. එතකොට ස්වාමීන් වහන්සේ අපි අන්ත දෙකකට යනවා වගේ වෙන්න පුළුවන්ද? එතන. මොකක් හරි අන්තයක කෙලවරට ගිය කෙනා විතරයි නිර්වාණය අත්දකින්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. තමා අර ඉස්සලා කිව්වන්නේ අර මට ළඟදී කතා කරපු ඔය අවුරුදු ගානක් තිස්සේ ඔය භාවනා නොනවත්වා සියල්ල අතහැර. ඔගේ රැකියාව, ඔගේ පවුල ඔක්කොම අතහැරලා ඔය කරන්නේ භාවනා. ඔය ඒක අන්තයටම යනවා. ඔය මේ අන්තයටම ගිහලා ඔය ඇත්තටම ඔය හොයන්නේ සාර්ථකත්වය. ඔය එක තැනකදී ඔගේ නොහැකියාව තෝරගන්න. ඒ නොහැකියාව තෝරගත්ත මොහොතේ තමයි ඔය අවබෝධයටපත් වෙන්නේ. හරි. දැන් කුමක් හෝ තැනක අන්තයකට යන කෙනෙකුට අවබෝධයටපත් වෙනවා. ඔබ වෙලා තියෙන ඔබ කිසිම තැනක අන්තයකට යන්නේ නැහැ. ඔබ අන්තයකට යනකොට ඔබට බය හිතෙනවා. ඔබ මොකක් හරි ඕනෑමට වඩා ඔබ මේ පැත්තට යනකොට ඔබට බය හිතිලා ඔබ මොකද කරන්නේ? ඔබ හැරෙනවද නැත්නම් ආපස්සට? ඔබ ආපස්සට හැරෙනවා. මොකද ඔබට මේ පැත්තට යනකොට ඔබ හිතනවා ඔබ විනාශ වෙලායි. ඔබ විනාශ වෙලායි කියලා බය හිතිලා ඔබ ආපස්සට හැරෙනවා. දැන් අපි හිතමු ඔබ දැන් අල්ලා ගැනීමේ අන්තයට යනවා. ඔබ අල්ලාගෙන ඔබ තව ඔබේ රැකියාව දියුණු කරගෙන ව්‍යාපාර වැඩි කරගෙන ඔක්කොම මේවා කරගෙන ඔබේ පවුල ලොකු කරගෙන මේවා කරගෙන ඔබ ධනවත් වීමේ අන්තයට යනවා. ඒ කියන්නේ ඔබ ලෞකික සාර්ථකත්වයේ අන්තයටම යනවා. දැන් මේ ලෞකික සාර්ථකත්වයේ අන්තයටම යනකොට ඔබට බය හිතෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා මගේ මෙහෙම ගිහිල්ලා මං විනාශ වෙයිද දන්නේ නැහැ. මගේ ජීවිතේ මෙහෙම ගිහිල්ලා මං අර බලාපොරොත්තු වෙන නිදහස ඔක්කොම මට නැති වෙයිද දන්නේ නැහැ කියලා ඔබ ඒ පැත්තට බය වෙනවා. හරි. ඊට පස්සේ ඔහු කරන වැඩේ ඒක බය වෙලා ඔහු අතරමඟදී නැවතිලා ආපහු හැරෙනවා. එතකොට ඔහු අර ආස්වාදයේ විඳින්න යනකොට මේක වැඩිපුර ආස්වාද විඳින්න කිව්වොත් මෙහෙම වෙයි කියලා ඔහු බය වෙලා ආපස්සට හැරෙනවා. ඒ හැරිලා ඔහු ඊට පස්සේ යනවා අතහැරීම. ඔහු ඊට පස්සේ ඔක්කොම සියල්ල අතහරින්න. ඔහු අතහරින්න යනකොට ඔහු ආයෙ බය වෙනවා. දැන් මේ ඔක්කොම දැන් මම ඔබට කියපු කතාව තමයි දැන් මේ වෙන්නේ. එතකොට දැන් ඔබ දැන් මහපු ප්‍රශ්නේ තමයි ඒක තමයි තේරුනේ. හරි. ඔබ එතකොට යනවා පරාජය මාර්ගයට, අසාර්ථකත්වයේ මාර්ගයට යනවා ඔබ වැටෙනවා. නොදැනුවත්කමේ මාර්ගයට, වැරදීමේ මාර්ගයට, විනාශ වීමේ මාර්ගයට යනවා. එතකොට යනකොට භාගයක් දුරට යනකොට ඔබට බය හිතෙනවා. බය හිතෙලා මොකද වෙන්නේ? ආපහු හැරෙනවා. මේ හැමතැනදීම ඔබ ආයෙ පරිස්සම් කරන්න. ඔය අර පරිස්සම් කරන්න හදන්නේ. ඔය යමක් පරිස්සම් කරන මිනිසෙක් ඉන්නේ හැම වෙලාවෙම දුක. අර සම්පූර්ණ විනාශය පිළිගත්තු කෙනෙක්. පරාජය පිළිගත්තු කෙනෙක්. අසාර්ථකත්වයේ පිළිගත්තු කෙනෙකුට පරිස්සම් කරන්න දෙයක් නෑ. ඔබට පරිස්සම් කරන්න දෙයක් නැති නිසා ඔබට දුකකුත් ඇත්තේ නැහැ. හැබැයි දැන් ඔබ මෙහෙම යනකොට ඔබ බය වෙලා ආයෙත් ඔබ ආයෙ පරිස්සම් කරන්න. අනේ පරිස්සම් කර ගැනීම කරන්න හැදීම තුළ ආයෙ සසර කියන එක පහළ වෙනවා. ඔබට ඇත්තටම මම ඔබට කියන්නේ අන්තය තුලින් තමයි ඔබට අනන්ත වෙන්නේ.
එක විදිහකට ඔබ අන්තගාමී අන්තයකට ගියොත් තමයි ඔබට අනන්ත වෙන්නේ. හරි. හැබැයි දැන් මේ කියන කතාව මම ආයෙ නැවත පැහැදිලි කරනවා. දැන් මම මේක ඔබට කියනවා මේ කතාව කියනවා. මේ කතාව කිව්වට පස්සේ ඔබ උත්සාහ කරනවා මම මේ කියන වචන ටික අරගෙන කෙනෙක් උත්සාහ කරනවා මෙන්න මෙහෙම කරන්න. ඔය හැම වෙලාවෙම පරදින්න උත්සාහ. ඔබ හැම වෙලාවෙම අසාර්ථක වෙන්න උත්සාහ. ඔබ හැම වෙලාවෙම පරාජය වෙන්න උත්සාහ. එතකොට ආයි මේ උත්සාහ කරලා ආයි මේ කරන්න යන්නේ මොකක්ද? ඒ උත්සාහය තුල ආයි බලාපොරොත්තු වෙන්නේ ආයිත් සාර්ථකත්වය. ඔබ උත්සාහ කරන්නේ අසාර්ථක වෙලා සාර්ථක වෙන්න. ඔබ උත්සාහ කරන්නේ පෙරදිලා දිනන්න. එතකොට මේ කියන කතාව පැහැදිලි වෙන්නේ නැහැ. තෝරගන්න වෙන්නේ. එහෙම උත්සාහයකින් කරන වැඩක් නෙමෙයි. මම කියන ඔබ දැන් මේ කර ඉන්න උත්සාහය හරියට දකින්න. මොන පැත්තකට හරි ඔබට තියෙන උත්සාහය තුළ තියෙනවා ආයි නැවත සාර්ථකත්වයේ ජයග්‍රහණ ඒ පැත්තට. දැන් අර පැත්තට යන්න හරි. දැන් ඒක ඔබ මට කියන ඒක අන්තයක් කියලා. මමත් කියන ඔබට ඒක අන්තයක්. හැබැයි ඔබ ඒ අන්තයට යන්න බයයිනේ. ඇයි බය? ඒ බයයි කියලා බලා හොයන්න. හැබැයි ඔය අන්තේ කෙලවටම ගියොත් ඔබ විනාශ වෙනවා. ඒ විනාශ වීම තුළ දැන් විනාශ වෙච්ච තැනක් පරිස්සම් කරන්න දෙයක් නැහැ. දැන් හිතන්න එක ළඟ ඉඩම් දෙකක් තියෙනවා. එක ඉඩමක මාලිගාවක් වගේ ගෙයක් තියෙනවා. අනිත් ඉඩම හිස් ඉඩමක්. මේ ගෙවල් දෙකේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න එකිනෙකාට ප්‍රතිවිරුද්ධයි. දැන් අනිත් මේ පැත්තේ ඉඩම හිස් ඉඩමක්. ඒක මොකුත් ඇත්තේ නැහැ. ඒක විනාශ වෙච්ච ඉඩමක්. අර පැත්තේ ලොකු මාලිගා තියෙනවා, වාහන තියෙනවා, ඔක්කොම ඒකේ සියල්ලම තියෙනවා අර පැත්තේ. දැන් මොකද කරන්නේ මේ දෙන්න ගහනවා ගල් වලින්. මේ පැත්තෙන් මේ පැත්තට ගලක් ගහනවා. අනිත් පැත්තෙන් මේ පැත්තට ගලක් ගහනවා. කොයි පැත්තද විනාශ වෙන්නේ? දැන් මෙහෙම දෙපැත්තට ගල් ගහගත්තොත් මොකද්ද විනාශ වෙන්නේ? දැන් අර පැත්ත මොකුත් විනාශ වෙන්න දෙයක් නැහැ. ඒක මොකුත් නැහැ, ඇත්තේ නැහැ. ඒක හිස් සම්පූර්ණ විනාශ වෙලා ඉවරයි. මේ පැත්තෙන් කොයි තරම් අර පැත්තට ගල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තෙන් වැලි කැටයක් ගැහුවා රිදෙනවා. ඇයි මේ පැත්තේ විනාශ වෙන්න දේවල් ගොඩයි. පැහැදිලි. අන්න අර විනාශ වෙච්ච සම්පූර්ණයෙන්ම මේ කනාටු වෙච්ච හිස් ඉඩමක් වෙන්න. ඔබ ජීවත් වුණා මැරිලා ඉන්නේ. ඒ හිස්භාවය ඇතුළට කාටවත් ගල් ගහන්න බෑ. මුකුත් කරන්න බෑ. දැන් මම මේ කියන ඒවා වචන අර්ථ වලින් මේ කියන ඒවා වචනාර්ථයට ඔබෙන් කතාව තෝරගන්න නැත්නම් ඔබ වචනාර්ථයෙන් මේක අල්ලගත්තොත් ඔබ ආයේ මේක අරගෙන රඟපාන්න යනවා. ඒ රඟපෑමක් ගැන නෙමෙයි කියන්නේ. ආයේ මේක අරගෙන උත්සාහවන්ත වෙන්න. ඒක ගැන නෙමෙයි මම කියන්නේ. උත්සාහවන්තභාවය තුළ ඒ රඟපෑම තුළ ආයෙත් ඔබ අහු වෙන්න පුළුවන්. දැන් මම මේක කිව්වම අර අන්තයට යන්න බයයි කියලා හොඳට බලන්න. එතකොට ඔබට කතාව තේරෙයි. දැන් අහන්න මොන හරි තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ කියන සතුට, ජයග්‍රහණය, පරාජය, සාර්ථකත්වය අපි මේ කියන හැමදේම ඇති වෙන්නේ අපේ හිත තුල නේද? දැන් අපි හිතන ආකාරයනේ. දැන් ඔබ වහන්සේ කියපු මේ අන්තිම අවස්ථාවේ ගත්ත හිස් ඉඩම වගේ කියවුවාම දැන් මේ සිතුවිලි නිසානේ මේ සේරම ඇති වෙන්නේ. දැන් ආහාරයක් රස විඳිනකොට කටට රසය දැනෙනකොටම සමහරවිට හුඟ දුරට අපේ හිත යන්නේ අම්මා හදපු කෑම. ඉස්කෝලේ ගිය කාලේ හම්බෙච්ච දෙයක්. ඒ වුණාම අපි රස විඳිනවා නෙවෙයි අපි පරණ රසයක් මතක කරගෙන අපට ඕන රසය විඳින්නේ අපේ හිතේ රසය. කනට ආපු සද්දේ වුණත් අපි ඊට පස්සේ අපිට ඇහෙන්නේ වෙන දෙයක් අපේ හිතේ තියෙන වෙන දෙයක් අපි හිතට ගන්නෙ. ඉතින් එහෙම බලනකොට මේ හිතන දේ නේද මෙතන තියෙන්නේ. දැන් මේ හිත සිතුවිලි නැති කරගත්තා නම් හිත හිස් කරගත්තා නම් අර ඔබ වහන්සේ කිව්වාගේ හිස්වීමක් කියලා. එතකොට නේද මෙතන අපිට යමක් කරා සාර්ථකත්වයක් යන්න පුළුවන් වෙන්නේ.
ඔය ඒ එතනදි කියන්නේ සිතුවිලි ඕක තමයි ගැටලුව. ඔබ සිතුවිලි නැති කරගෙන සාර්ථක වෙන්න හදනවා. නෑ සිතුවිලි නැති කරගන්න සාර්ථකත්වය කියන්නේ මෙතන අපි අවබෝධ කරගන්න ඕනේ අපි එකිනෙකාගේ ආවේනිකව ඇති කරගන්නා සිතුවිලි මත අපි තීරණය කරනවා ජයග්‍රහණයද පරාජයද කියන එක. ඇත්තට මෙතන එකතැනකවත් ජයග්‍රහණයක් පරාජයක් නෑ එකිනෙකා හිතන ආකාරයට. දැන් මෙහෙමයි. මම ඔබ කියන කතාවට මෙන්න මෙහෙම කියන්න. හරිද? ඕක අපිට කෙනෙකුට ওই කතාව තෝරගන්න පුළුවන්. හැබැයි ওই තෝරගන්න කියලා අපි ওই කතාව දැනුමක් විදිහට ගන්නවා. ආයි දැනුමක් විදිහට ගන්න ආයි වැඩ කරන්නේ. අන්න එතනටයි මම අද මේ ගැහුවේ. අපි ඕක දැනුමක් විදිහට දන්නවා. ඔක්කොම දන්නවා දැනුමක් විදිහට. ඔක්කොම මේක මායාවක්. මේක ඔක්කොම සිතුවිල්ලක්. හිතේ යම හට ගන්න ස්වභාවයන් දෙකක් තමයි මේ ඔක්කොම ටික මේ ජයග්‍රහණේ පරාජය ඔක්කොම කියලා ඔක්කොම අපි කතාවට අල්ලගෙන ඉන්නවා. හැබැයි දැන් කතාවට අල්ලගෙන ගිහලා ආයෙ වැඩ කරන්න ගියාම ආයෙ වැඩ කරනවා. අනේ එතන දකින්න. මං කියන්නේ එතන බලාගෙන එනකොට මෙන්න මෙතනට ඔබ මේ කතාව තෝරගන්නවා. දැන් එතනදී දැන් මෙතන පරාජය කියන එක අපි දැන් පොඩ්ඩක් අපි දැන් සියුම් කරලා කතා කරමු. දැන් මේ පරාජය කියන තැනදී දැන් ඔබ දකිනවා මෙහෙම එකක්. දැන් ඔබට දැන් ඇති වෙනවා දැන් අපි රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය, නැත්නම් ඔබ දැන් තරහ, දුක, ඊර්ෂ්‍යාව ඔය එක ආකාරයේ ඔබ එක විදිහට දැන් ලේබල් කරලා තියෙන යම් තාක් ඒ ලේබල් ටිකක් ඔබට දැනෙනවා. එතකොට සතුට, අපි කියන හොඳ නරක ওই විදිහට ඔබට එක ආකාරයේ හැඟීම් ටිකක් එනවා. දැන් මේ හැඟීම් ටිකට ඔබ එක ආකාරයෙන් ලේබල් කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ගහලා තියෙන ලේබල් ටිකක් සාපේක්ෂයි. මේ ඔබ අහගත්තු මේ කතා අනුකූලව තමයි මේ ලේබල් ටික ගහලා තියෙන්නේ. දැන් අපි හිතමු දැන් කෙනෙක් බණ ආපු කෙනෙක් එක හැඟීමකට දෙනවා රාගය කියලා ලේබල් එකක් ගහලා. තව කෙනෙක් ඒකට රාගය නෙමෙයි කියන්නේ එයා කියන්නේ සතුට කියලා. සතුට කියලා ලේබල් එක ගහලා තියෙනවා. දැන් මෙහෙම ලේබල් ටිකක් ගහලා තියෙනවා. හරි. දැන් මෙහෙම ලේබල් ටිකක් ගහලා තියෙන මේක ඔබ පාලනය කරන්න. ඔබ තරහාම තරහ නැති කරන්න. රාගයම රාගය නැති කරන්න. එතකොට දැන් මෙතන හොඳට මතක තියාගන්න ඔබට දැන් මෙතන ඔබගේ ඉමෝෂන්ස් කියන්නේ ඉමෝෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට තරහක් තියෙනවා නම් තරහ ගැන තරහක් තියෙනවා. මේ තරහ එකක් තරහ ගැන තියෙන තරහ තව එකක්. ඔක හොඳට මේ කතාව තෝරගන්න. තරහ කියන්නේ එකක් තරහ ගැන තියෙන තරහ තව එකක්. ඔබේ තියෙන මේ රාගය ගැන ඔබට රාගයක් තියෙනවා. මේ ඉමෝෂන් ගැන ඔබට ඉමෝෂන් එකක් තියෙනවා. දැන් ඔබට ඉමෝෂන් කියන්නේ මොනවාද කියලා. එහෙම නැත්නම් මේ හැඟීම, එහෙම නැත්නම් තරහ කියන එක මොකක්ද කියන එක ඔබට තෝරගන්න බෑ තරහ ගැන තරහක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා මේකේ අර දෙවනි ලේයර් එක අඳුන ගන්න. ඔබට මේ ඉමෝෂන් එක ගැන තියෙන ඉමෝෂන්. දැන් මේවා ඔක්කොම ඔබ ලේබල් කරගෙන මේකට ඒ කියන්නේ අපි දැන් ආයේ අන්තිමට ගත්තොත් දැන් 100 80 කියලාත් අපි ආයේ මේ ලේබල් දෙකක් ගහගෙන ඉන්නවා. එතකොට අපි මෙහිම ලේබල් ගහගෙන ලේබල් කරගෙන මේ හැඟීම් වලට ලේබල් ගහලා අපි මේවා කැටගරයිස් කරලා තියෙනවා. මේවා හොඳ ඒවා මේවා නරක ඒවා. මේවා හොඳ ඒවා මේවා නරක. දැන් මෙතන තියෙන රැවටීම, මුලාව, අවිද්‍යාව කියලා අපි ආයි ගහන ලේබල් එකක්ම තමයි. දැන් මෙහෙම ගහගෙන අපි
ලේබල් කරගෙන වෙන් කරලා ඒ වෙන් කිරීම තුළ අපි ඒ ඉමෝෂන් එකට ඒ හැඟීමට අපි තව ඉමෝෂන් එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ තරහ ගැන තරහ. අර අපි අර ලේබල් කිරීම තුළම අපි අරකට තව එකක් දීලා තිනවා. තව ඉමෝෂන් එකක්. ඔය දෙවෙනි එක. ඔය දෙවෙනි එකේ නිසා අපිට මේ කතාව හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම කියන හිතන්න ඔබ දැන් ගමනක් යනවා. ඔබ දැන් අලුත් පැත්තකට යනවා. අලුත් ප්‍රදේශයක් බලන්න කියලා යනවා. හරිද? දැන් ඔබ වාහනයක තමයි ගමන් කරන්නේ. දැන් ඒ ඔහොම යනකොට ඔබට එනවා දුරකථනයක්. දැන් දුරකථන එමුතුමා හරහා ඔබේ ඥාතියෙක් හරි ඔබ හිතවතෙක් හරි එක ඔබ ලොකු වාදයක් යනවා. රණ්ඩුවක් ගිහිලා ඔබට හොඳටම තරහ යනවා. ඔබට හොඳටම තරහ යනවා. එහෙම නැත්නම් ඔබට හොඳටම දුක් වෙලා ඔබ අඬන්න පටන් ගන්නවා. එක්ක ඔබ හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ ඔබ හොඳටම දුක් වෙලා ඉන්නේ. දැන් එතකොට ඔහොම ඉන්නකොට දැන් අර දැන් මෙහෙම ඔබ මේ හොඳටම මේ විදියට හැඟීම්බර වෙලා ඉන්න වෙලාවකදී දැන් ඔබට අර ගමනේ යනකොට ඔබට අර පාරේ අර ජනේලෙන් පේන මොකුත් පේන්නේ නැතු යනවා. ඒ ඔක්කොම ඔබට නැති යනවා. දැන් ඔබ දකින්නේ නැහැ අර ජනේලෙන් පේන අර පරිසරයේ සුන්දරත්වය මොකක්වත් ඔබට පේන්නේ නැහැ. මොකද ඔබ හැඟීමත් එක්ක ඔබ ජීවත් වෙන නිසා. එන ඔබ අර තරහ විසින් ඔබව පාලනය කරන නිසා. දැන් ඔබට අරව මොකක්වත් පේන්නේ නැහැ. හරි ඔබට අර ජනේලෙන් අර පේන අර දැන් අර මක දෙපස තියෙන අර තියෙන කතාවේ සුන්දරත්වය ඔබ දකින්නේ නැහැ. දැන් මේ උපමාවේ මේ කතාව තෝරගන්න ඒ වගේ තමයි දැන් ඔබ තරහ ගැන තරහක් තියෙනකොට තරහ ඔබට පේන්නේ නැහැ. දැන් අර ජනේලෙන් පේන එක ඔබ මේ පැත්තෙන් අර ඔබ කෝපයට අධික ලෙස කෝපයටපත් වෙලා හරි අධික ලෙස දුකෙන් ඉන්නකොට ඔබට අර ගමන යනකොට අර මේ පාර දෙපස තියෙන දේවල් ඔබට නොපෙනී යනවා වගේ. ඔබ මේ විදියට දැන් ඔබගේ ඉමෝෂන් ටිකට ඔබ ලේබල් කරලා ඒ ඉමෝෂන් ගැන ඔබ ඉමෝෂන් එකක් හදාගෙන හිටියෝ. දැන් මේ තරහ නරකයි. මේක හොඳ නෑ. මේක හොඳයි කියලා අපි අර ලේබල් ටිකක් ගහගෙන. අඩු ගානේ මේක 100 80 කියලා හරි විද්‍යාව කියලා හරි ලේබල් ටිකක් ගහගෙන හිටියෝ. අපිට අර කතාව පේන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඔබ තෝරගන්න ඕනි කතාව තමයි අර ඉමෝෂන්ස් ගැන තියෙන ඉමෝෂන් එක අයින් කරගන්න. ඒවා ලේබල් කරලා තියෙන ලේබල් ටික අඳුන ගන්න. අඩු ගානේ අපි මේ රාගය, ද්වේෂය, මොහය කියලා හරි අපි කරලා තියෙන ලේබල් කරගෙන. ඒ ලේබල් කර ගැනීම හරහා අපි එක්කෝ ඒකට නෙගටිව් වැලියු එකක් හරි පොසිටිව් වැලියු එකක් හරි දීලා. ඒ ලේබල් කිරීම හරහා. එතකොට ලේබල් කිරීම හරහා අපි අර දෙන නෙගටිව් වැලියු එක හරි පොසිටිව් වැලියු එක හරි හරහා අපි අර ඉමෝෂන් එකට තව ඉමෝෂන් එකක් තියෙනවා. අර හැඟීමට තව හැඟීමක් ඇටච් කරලා තියෙනවා. ඔය දෙවෙනියට ඇටච් කරලා තියෙන හැඟීම පැහැදිලි කරගන්න. ඔබ දෙවෙනියට ඇටච් කරලා තියෙන හැඟීම තුල තමයි දෘෂ්ටිය තියෙන්නේ. ඒ දෘෂ්ටිය අඳුන ගන්න. ඒ දෘෂ්ටිය අඳුන ගන්නකොට ඔබට මේ කතාව පැහැදිලි වෙන්න පුළුවන්. මේක මම තව උපමාවකින් කියන්නම්. මේක මේ උපමාව මෙන්න මෙහෙම එකක්. දැන් මිනිස්සේ අහස දිහා බලාගෙන. එහෙම අහස දිහා බලාගෙන ඉන්නකොට ඔහු දකිනවා මේ අහස දිහා බලාගෙන ඉන්නකොට ඔහු දකිනවා වෙලාවකට හොඳට ඉර පායලා තියෙනවා. නිල් පාටයි අහස නිල් පාටයි. තව වෙලාවකට ඔහු දකිනවා ඉර බැහැගෙන යනවා දැන් රතු පාටයි අහස. තව වෙලාවකට සුදු පාට වලාකුළු වලින් බර වෙලා තියෙනවා. තව වෙලාවකට කළුවර වෙලා හද පායලා තියෙනවා. තව වෙලාවකට තරු පායලා තියෙනවා. තව වෙලාවකට මේ අහස හොඳටම කළු පාට වලාකුළුෙන් බර වෙලා අකුණු ගහලා වහිනවා. දැන් මේ විදිහට ඔය අහස දිහා බලන් ගියාන් පස්සේ ඔකට පේනවා මේ අහසේ එක එක ආකාරයේ දේවල් ටිකක් තියෙනවා මේ අහසේ. එක එක ආකාරයේ රටා ටිකක් මැවෙනවා. කවදාවත් එකම රටාව දෙපාරක් මැවෙන්නේ නැහැ.
ඒක හරි මේ අහස දිහා ඕ මේ අහසේ තියෙන සුන්දරත්වය ඕ දකිමින් අත්දකිමින් ඔහු ඉන්නේ. ඒක තියෙන ලස්සන ඕ දකිමින් ඉන්නේ. හැබැයි දැන් මේ මිනිස්සයා දැන් මේ ටික කැටගරයිස් කරගත්තොත් දැන් මෙහෙම ගත්තොත් එයා ගන්නවා මෙන්න මේ පැහැදිලි අහස පැහැදිලි නිල් පාට අහස තමයි හොඳම අහස. ඒක තමයි හොඳම. කියලා එයා ගන්නවා දෘෂ්ටිය. එතකොට මේ කළු වෙලා වලාකුළුෙන් බර වෙලා අකුණු ගහලා ඒ වහින ඒක හරි නෑ. මේ කුණාටුත් එක්ක එන ඒකට එයා කැමති නෑ. ඔහුකට අරකට අකමැත්තක් හදාගෙන මේකට කැමැත්තක් හදාගන්න පැහැදිලි අහසට. එතකොට මොකද වෙන්නේ? ඔහුට වෙන්නේ ඔහුට අර මෙච්චර දවසක් වින්දනය කරපු අර මෙච්චර දවසක් ඔහු මේ අහස දැකලා ඒ රස වින්දනය කරපු ඒ වින්දනේ කවදාවත් එතනින් එහාට ගන්න බැරි වෙනවා. මොකද වෙන්නේ? ඔහුට ආයි අර නිල් පාට පැහැදිලි අහස ආපු වෙලාවේදී ඔහුට බය හිතෙනවා. දැන් මේ නිල් පාට පැහැදිලි අහස තියෙනවා තමයි. හැබැයි තව කොයි වෙලාවෙ හරි මේක ආයි බලාකුළුෙන් බර වෙලා මේ අහස ආයි අර මේ තියෙන සුන්දරත්වය නැති වෙයිද කියලා ඔහු බයෙන් ඉන්නවා. එතකොට ඔහු බයෙන් ඉන්න නිසා ඔහුට අර සුන්දරත්වය අත්දින්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු අර අහස කළු වෙලා බලාකුළු වලින් බර වුණාම ඔහු දුක් වෙනවා. ඔහු ආයි නැවතත් අර පැහැදිලි නිල් පාට අහස බලාපොරොත්තු වෙනවා. හරි. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී ඔහු අර මේකට දැන් මමත්වයේ ඇටච් වෙලා තියෙනවා දැන්. ඔහු ඇත්තටම අර අහස පාලනය කරන්නේ. ඔහුට අහසට තියෙනවා පාලනය. හැබැයි දැන් ඔහු මේ අහසට තියෙන පාලනය අතහැරලා දාලා අහස බාරගත්තා නම් ඔහුට එතකොට අර වෙලාවට නිල් පාට අහස වෙලාවකට වලාකුළුෙන් බර වෙලා කළු වෙලා මේ හැම එකකම ඔහුම සුන්දර රටාවක් දකින්න. ඒ සුන්දරත්වයක් දකින්න. ඔහු එතකොට ඒක මොකක්වත් එතකොට ඔහු ලේබල් කරලත් නැහැ. ඔහු අර කලින් වින්දා වගේම අහස විඳින්න පුළුවන්. අහස තුළ තියෙන සම්පූර්ණ තුළ තියෙන ඒ තුළ තියෙන වින්දනත්වය තියෙන්නේ. හරි. දැන් මේ උපමාවෙන් මම මේ කියන කතාව මම උපමාවෙන් කිව්වේ. ඒක තෝරගන්න. හරියට මේ අහස වගේ තමයි ඔබ ඔය සිත කියලා ලේබල් කරන් ඉන්නේ. මේකේ එක වෙලාවදී එක මායාවන් පෙන්නනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ එක මායාවන් වලට ඔබ එක විදිහ ලේබල් ගහලා. එක විදිහ ලේබල් ගහලා තියෙනවා. ඒ ලේබල් ගහලා ඔබ දැන් අර අහස පාලනය කරන්න හදපු මිනිස්සයා වගේ. ඇත්තටම මේ අහස පාලනය කරන්න හදපු මිනිස්සයාගේ තියෙන මෝඩකම ඔබට ඇති වෙනවා. එතකොට ඔබ මේ එක ඒවාට වෙනම නෙගටිව් හරි පොසිටිව් හරි මේ විදිහට වැලියු එකක් දෙන්න ගත්තොත් අරු ගන්න 100 විද්‍යාව කියලා හරි. ඔබ මේ වැලියු එකක් දෙන්න පටන් ගත්තොත් ඒ වැලියු එක දීපු මොහොතේ සිට ඔබ ආයි වලාකුළුෙන් බර වෙච්ච කළු පාට අහස අතහැරලා නිල් පාට අහස බලාපොරොත්තු වෙන අර මෝඩ මිනිසයා වගේ එහෙම නැත්නම් නිල් පාට අහස මතුවෙච්ච මොහොතේ මේක නැති වෙයි කියලා බය වෙන අර මෝඩ මිනිසයා වගේ අර මෝඩකමක් ඔබ තුල ඇති වෙනවා. එතකොට දැන් අර හැඟීම් වලට ඔබ මමත්වය ඇටච් කරනවා. අනේ මේ කතාව තෝරගන්න. හරිද? ඉතින් දැන් හරි ඔක්කොම හරි මේ ඔක්කොම සිතුවිල්ලක් තමයි. එක පැත්තකින්. කියලා අපි කියනවා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම භෞතිකයක් කියන්නේ ඒකාන්තයක්. මේ ඔක්කොම සිතුවිල්ලක් කියන්නේ තවත්. දැන් අපි මේ ඔක්කොම සිතුවිල්ලක් කියලා කියනකොට එතනදිත් අපි කරන්නේ ඇත්තටම දැන් මේ අපි භෞතිකය කියන්නේ අපි කියන්නේ භූතයක් නේ. ඒක බොරුවක්. ඒක තුල තියෙන අපි මේ භෞතිකය කියලා හිතාගෙන ඉන්න මේ කාලය සහ අවකාශය ඇතුළු මේ සියල්ලම එක විදිහක මුලාවක් කියන එක අපි පැහැදිලි කරගන්න මිනිස්සු නිර්මාණය කරා තව අලුත් සංකල්පයක්. එතකොට මෙතන දවසක් මේ භෞතිකය කාලය අවකාශය කියන එක පැහැදිලි කරගන්න ඒක සංකල්පයෙන් අත මිදෙන්න ඕන් නිර්මාණය කරගත්ත අලුත් සංකල්පය. ඒ ඕන් නිර්මාණය කරගත්ත අලුත් සංකල්පය තමයි විඥානයේ සිත එහෙම නැත්නම් ඔය කියන එක.
ඇත්තටම විඥානයේ සිත කියන්නේ තවත් අර වගේම සංකල්පයක්ම තමයි. කාලය, අවකාශය, භෞතිකය වගේ. නිර්මාණය කරගත්තු තවත් අලුත් බිල්ලෝ ටිකක් තමයි. තව භූතේ තමයි ඔක්කොම හිතේ හදාගත්තා. ඕක හිත. එහෙම නැත්නම් විඥානය කියලා. එතකොටත් කරලා තියෙන අපි අර ලේබල් මාරු කිරීමක් විතරයි. භෞතිකය කියන ලේබල් එක අයින් කරලා අපි ගහන විඥානය කියන ලේබල්. එහෙම නැත්නම් සිත කියන ලේබල්. මං කියප එක පැහැදිලි නැත්නම් අහන්න ඕන ආපහු. මම ඔබගේ අහපු ප්‍රශ්නෙට නෙමෙයි මම උත්තර දුන්නේ. එහෙම කරන්නත් හේතුවක් තියෙනවා. නෑ ස්වාමීන් වහන්සේ අවබෝධ වුණා. ඒ ඇත්තට මේ අහස ගැන උපමාව ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම එකට රිසෙප්ටිව් වෙන විදිහට ඉන්න ඕනේ වගේ නේ. ඒ කියන්නේ එතකොට දැන් අර අහස තියෙන බල දිනන්න හදන මිනිස්සයා මොකද කරන්නේ? දිනන්න හදන මිනිස්සයා තමයි අර කළු පාට වලාකුළු ටික අයින් කරලා ආයි මොකද්ද කරන්නේ? නිල් පාට පැහැදිලි අවකාශය යන්නේ. අපි පරදින්න ඉන්න මිනිස්සයා එහෙම එයා පෙරදිලා ඉන්නේ. එයා අහසට පෙරදිලා ඉන්නේ. අහසට පෙරදිලා ඉන්නකොට එයා අහස සුන්දරත්වය දකින්න. එයා අහස වෙනස් කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න මේ මෙතන මම මේ අහස කියන උපමාව ගත්තේ මේ මෙතනදී ඔබ අර හැම වෙලාවෙම අභ්‍යන්තර මේ සටන දකින්න. අභ්‍යන්තර සටනේ ඔබ ආයි මායාව, ඒ කියන්නේ මේ යථාර්ථයේ මායාව, විද්‍යාව අවිද්‍යාව කියලා හරි. ඔබ ආයි මෙතන සටනක ඉන්නේ ලොකු. ඒ සටනින් ඔබ පරදින්න කැමති නෑ නේද? ගොඩක් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් මම මේ ටික කියන්නේ ඒක හේතුකුත් තියෙනවා. දැන් අර ඔක්කොම දැන් මම මේ රූපස්කන්ධය, රූපේ මායාව මේ ඔක්කොම කියලා ඒ ටික කියනවා ඔබට. ඒවත් අහනවා. දැන් ඒකෙත් අහලා මම මේ ළඟදී දේශනයක් කරා. ඒක ඔක්කොම අහගෙන ඔබ අර පොඩි අර දාර්ශනික ආතල් එකක් ගන්න. ඒ ඔක්කොම හදාගෙන ඔබ අර අලුත් කතාවක් හදාගෙන අර මගේ දේශනේදී ඒක පැහැදිලි කරා. දැන් ඔබ මේ කූඹි අල්ලාල්ලා ඉන්නවා. මේ කූඹි අල්ලාල්ලා ඉන්න අතරේ අලි යනවා පිටිපස්සේ. කූඹි අල්ලාල්ලා කූඹි දිහා බල බල යනකොට අලි පේන්නේ නැහැ. එඳ පුළුවන් තරම් සරල වෙන්න. මේක මේ ඇත්තටම මේක මේ අර හැමෝම කියනවා මේක මේ බෞද්ධ දර්ශනය කියලා. ඒක ඇත්තටම පට්ටවල් බොරු කතාවක්. ඒක දර්ශනයක් නෙමෙයි. දර්ශනයක් කියන්නේ ඔබ මේ ආයි මේ කතා ටිකක් අහගෙන ඒක ඇත්තට මේ ලෝකේ මායාවක්ද යථාර්ථයක්ද මිරිඟුවක්ද ඔය විදිහට ඔය කියන කතා ටික පවා අයිති වෙන්නේ දර්ශනයට. ඒකට මේ දර්ශනය කියලා කියන්නේ ආයි මේ සංකල්ප ඔස්සේ ගොඩනගාගත්තු තවත් සංකල්ප ගොඩනක් විතරයි. ඒකට ඒවත් ආයි අයිති වෙන්නේ ආයි තව මනෝ විකාර ටිකකට විතරමයි ඒවත් අයිති වෙන්නේ. අපි ඒව උපයෝගී කරගන්නවා තමයි ඒ දාර්ශනික කතා උපයෝගී කරගන්නවා තමයි ඔබට පණිවිඩයක් දෙන්නේ. අපේ පණිවිඩය තියෙන දර්ශනයෙන් ඔබේ හුඟක් වෙලාවට ඔබ කරන්නේ අර දාර්ශනික කතාව අල්ලගන්න. ඒ දර්ශනය ඇතුළේ ඉර. ඒ දර්ශනය ඇතුළේ ඒ తాවකාලික සහනයක් තියෙනවා. ඒ දර්ශනය ඇතුළේ හැබැයි ඒ දර්ශනයෙන් ඔබට ඔබ දකින්න. ඔබ එක තැනක දැක්කම ඒ ඔක්කොම දර්ශන ආයිත් මේවත් ඔක්කොම මේ කතන්දර ටිකක් විතරයි කියලා. එතකොට ඒ කතන්දර ඇතුලේ ඔබ ආයෙ හිර වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් ආයෙ මේ හැම දාර්ශනික කතාවකම ඔබ දෘෂ්ටිගත වීමක් විතරයි වෙන්නේ. එතකොට තව කෙනෙක් එක්ක ඔබට තියෙන වාදයක් තියෙන හැබැයිලාම. එතකොට රූපේ ඇතද නැතද, ලෝකයේ මායාවක්ද නැද්ද? පුනරුත්පත්ති ඇතද නැතද කියලා මහා වාද ටිකක් යනවා. එච්චරයි. ඒ ඔක්කොම සිතුවිල්ලක්ද නැද්ද? ඉතින් ඒ ඔක්කොම අර හදාගත්තු මනෝ විකාර ටිකක් විතරයි. ඒ මොකක හරි ආයි කොටු වෙලා ඉර වෙලා ඉන්න. හොඳයි තා ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
සරණයි දැන් ඉතින් දැන් ඔය අපි දැන් ඔබ වහන්සේ මේ සඳහන් කරන අවස්ථාවල් ඔක්කොම ඉතින් ඔය අපි කියන්නේ දැන් මේක මොන වචනෙන් කිව්වත් අපි සංස්කෘතියක් සංකතයක් කරින් ගත්තන් පස්සේ මේකට හරි වැරදි කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ අන්තිමට සිද්ධ වෙන්නේ ඔය දාර්ශනික මතයක් විතර ස්වාමීන් වහන්සේ දැන් නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙකුට වෙන දෙයක් නේද ඔබ වහන්සේ දැන් එක එක උපමාවලින් විස්තර කරන්නේ. එතන ඒක තමයි ඒක ගැටලුවක් නැහැ. නමුත් මම ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොච්චර කිව්වත් එතෙන්ට යන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මම කියන සංස්කෘතිය හරහා අපි ඒකනේ දැනගන්න ඉස්සෙල්ලා. ඔව් ඒක තමයි මම ඔබට කිව්වේ. දැන් මම මේ කියන්නේ ඔක්කොම උපමා. මේ ඔක්කොම කතන්දර. දැන් මේ කතන්දර වලට ඔබෙන් තමයි මේ ඇත්තටම සැබෑ නිදහස් වීම කියන එක තියෙන්නේ. මම නිදහස් වීම කියන වචනේ මෙතන ගන්නවා. ඉතින් ඒ කතන්දර හැබැයි මෙහෙම එකක් තියෙනවා. කතන්දර ඔබට පාලමක්. මම මේක කලිනුත් අර උපමාවකින් කියලා තිනවා. දැන් ආච්චි අම්මා කෙනෙක් යාගේ මුණුපුරාට කියන කතාව සොරංගනා කතාව. ආච්චි අම්මාට පොඩි දරුවාට පණිවිඩයක් දෙන්න ඕනේ නෝ. පොඩි දරුවාට ඒක තේරෙන්නේ නැහැ. පුංචි දරුවාට එකපාරේ ඒ කතාව يعني පණිවිඩය මෙහෙමයි කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ආච්චි අම්මා කියන්නේ අර පණිවිඩයේ කතාවක ඇතුළට යනවා. ඒක රාජකුමාරියෙක් ගෙනල්ලා, අශ්වයෙක් ගෙනල්ලා, රාජකුමාරිකාවක් ගෙනල්ලා, ඒ ඔක්කොම ගෙනල්ලා මේ ආච්චි අම්මා ලස්සන කතාවක් ගොඩනගලා ඒ කතාව ඇතුලේ අර පණිවිඩය ඇතුලේ හංගලා දෙනවා. මොකද අර දරුවට අර පණිවිඩය කිව්වට තේරෙන්නේ නැහැ. අනේ ඒ වගේ තමයි මේ ගන්න ඔක්කොම උපමා මේ කතා මේ බණ ඔක්කොම ඒ ඔක්කොම ඒතන දර්ශනයයි තියෙන්නේ එතනට. ඒ අර දර්ශනය ඇතුලේ ඉර වෙනකොට දැන් මෙහෙම හිතුවොත් සමහරට අර පොඩි ළමයා අර ආච්චි අම්මා කියපු කතාව ඇතුලේ හංගලා තිබ්බ පණිවිඩේ පොඩි ළමයා තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි ළමයා නැත්නම් අර පොඩි ළමයා අර ආච්චි අම්මා කියපු අර කතාව තෝරගන්නත් පුළුවන්. මේ පණිවිඩය තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර පොඩි ළමයා අර කවදා හරි අර රාජකුමාරයා අශ්වය පිටේ නැගලා මාව හම්බෙන්නේයි. මම කවදා හරි රාජකුමාරයා වෙනවා කියලා වගේ අර කතාවේ තියෙන මේක ඇතුලේ හිර වෙන්නත් පුළුවන්. ඉතින් දර්ශනය කියන්නේ හරියට ඒ වගේ එකක්. ඉතින් දැන් අපි මේ විදිහට ඒවා පැහැදිලි කරලා තියෙනවා. ඒවත් අහන්න. ඒවත් ඔක්කොම කලින් දාලා තියෙනවා. එක එක විදියට පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකද්ද? ඔය එක එක විදියට එක එක උපමා වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒවා ඔබට උපකාරී වෙනවා. නැතුව නෙමෙයි. ඉතින් එතකොට ඒක පාලමක් කරගන්නවා මිසක් ඒ පාලම උඩ හිටියයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඒක ඊතර වීමට පාලමක් විතරයි ඒ ඔක්කොම දේශයයි. ඉතින් දැන් මම ගිය සතියේත් මම මේක කිව්වා වගේ මේ හැම එකකෙදීම මම ඔබට දෙන්නේ කණ්ණාඩියක් දෙන්නේ. ඒ කියන්නේ ඔබට කණ්ණාඩියක් දෙනවා කියන්නේ ඔබට ඔබව දැක ගැනීම සඳහා. ඔබට ඔබේ ස්වභාවය දැක ගැනීම සඳහා. දැන් කෙනෙකුට තමන්ගේ මූණ බලා ගන්න ඕන නම් ඔබට ඕනේ වෙනවා කණ්ණාඩියක්. හරි. ඉතින් ඔව් අර දර්පණයක් ඉස්සරහට ගියාට පස්සේ තමයි ඔහුට ඒක තමන්ට ගමන්ගේ ප්‍රතිබිම්බය බලාගන්න. කෙනෙකුට තමන්ගේ ස්වභාවය. තමන් නැත්තම් මේ ඔබට ආයේ මේ ලෝකය කියලා ඔබ දකින්නේ තායි තමන්ම තමයි. ඒක ස්වභාවය ඔබට දකින්න හම්බෙන්නේ. ඒ ස්වභාවය දකින්න අවශ්‍ය වෙන මේ දර්පණය තමයි මම ඔබට මේ සකස් කරලා දෙන්නේ. හැබැයි දර්පණය මුකුත් නැහැ. දැකීම තියෙන ඔබ තුල. ඒ කියන්නේ ඔබ එක තැනකදී ඔබ ආපස්සට හැරිලා තමන්වම ගවේෂණය කරන්න පටන් ගත්තා නම් තමන්ව පරීක්ෂණය කරන්න පටන් ගත්තා නම් ඒක තමයි ආර්ය පරීක්ෂණය කියන්නේ. තමන්ව පරීක්ෂණය කරන්න ගත්තා නම් අන්න එතනදී තමයි මේ ඔක්කොම තියෙන්නේ. දැන් අපි දැන් මෙන්න මෙහෙම ගන්නකො අපි දැන් මේ අහලා තියෙන මේ සාහිත්‍ය කතා වලින් අහලා තියෙන මේ දැන් බ්‍රාහ්මණය අපි අහලා තියෙන ඔය මේ ලලිත විස්තරය කියන පොත හරහානේ අපි මේ බුද්ධ චරිතය කියන එක හදාගෙන තියෙන්නේ. මේක හරහා
අර එක වෙච්ච ලොකුම හානියකුත් වුණා. ඒ වෙච්ච ලොකුම හානිය තමයි බුදුහාඳුරෝ මහා අසාමාන්‍ය පුද්ගලෙක් බවට පත් කරා. අපි දැන් මේ සම්මුතිය ඇතුලේ කියන්නේ මේ සම්මුතිය ඇතුලේ අර දෙයින් මහසින් හැදිච්ච සාමාන්‍ය මිනිස්සෙකුට වඩා මේ මහා අසාමාන්‍ය පුද්ගලෙක් බවට පත් කරා. එතකොට මේ මහා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් කරපු වෙලේ සිටම ලොකු හානියකුත් සිද්ධ වුණා. ඒක ඔතන මතක තියාගන්න. එතන අසාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අතිශය සාමාන්‍ය පුද්ගලයෙක් අසාමාන්‍ය තේරුම් ගැනීමක් කර ගැනීම තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් ඒක ඔබ හැමෝටම මේ තේරුම් ගැනීම කරගන්න පුළුවන්. දැන් එතනදී උනේ අර ඇත්තටම තමන්ගේම මනසට රැවටෙන ආකාරය අවබෝධ කරගත්තා. එච්චරයි. තමන්ගේ මනස අවබෝධ කරගත්තා. තමන්ව අවබෝධ කරගත්තා. ඉතින් ඒකට ඔහු මේ සිද්ධාර්ථ කුමාරයා කලේ තමන්වම ගවේෂණය කිරීම, තමන්ම පරීක්ෂණය කිරීම. ඉතින් ඒක ඕනෑම සාමාන්‍ය පුද්ගලෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒක අසාමාන්‍ය වැඩක් නෙමෙයි. ඔබ අර ඇහිලා තියෙන සාහිත්‍ය කතා ටික අර එක පොත්වල තියෙන පරම්පරා කතාවලින් මේ මහා අසාමාන්‍ය පුද්ගලෙක් අහසින් යන මහා විශේෂ පුද්ගලෙක් එතකොට ඔබ අර විශේෂ කතා ටික තමයි ඔබ රහත්භාවයේ හරි ඒ ඔක්කොම කියලා ඔබ මේ හදාගෙන ඉන්න කතා ටික. ඒ ඔක්කොම කතා ටික පැත්තකින් තියලා. ඒ කතා ටික ඔක්කොම පැත්තකින් තියලා ඔබ දැක්කොත් ඔබ පැහැදිලි කරගත්තොත් ඒ කතා ටික ඔක්කොම අයින් කරලා ඔබ පැහැදිලි කරගත්තොත් ඔබ ඇතුලේ තියෙන අර ඇතුලේ තියෙන අර සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වෙන්න පුළුවන් තැන ඔබ දකිනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෙක් ළඟා වෙන්න පුළුවන් අසාමාන්‍ය තැන. ඒ අසාමාන්‍ය තැන තමයි අර තමන්ම තෝරාගෙන. තමන්ගේ ඇතුළාන්තය අවබෝධ කරගන්න. ඒකේ අර මේ හැම මොහොතකදීම තියෙන රැවටීම අඳුනාගෙන. තමන්ට වෙන්නා වූ තමන්ට කියන රැවටීම අඳුනා. ඒ රැවටීම අඳුනා ගැනීම ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒක මහා සාමාන්‍ය වැඩක් නෙමෙයි. ඒක අතිශය විශේෂ පාතිහාරයකුත් නෙමෙයි. ඒක පාතිහාරයක් වෙලා තියෙන්නේ ඔබ පාතිහාරය බලාපොරොත්තු වෙන නිසා. ඔබ හිතනවා මේ නිර්වාණය කියනවා ඔබ හදාගෙන තියෙන නිර්වාණය කියලා ඔබ හදාගෙන තියෙන අර ලොකු ප්‍රතිරූපය ඔබට නිර්වාණය වහනවා නැත්තම් කිව්වා. නිර්වාණය කියලා ඔබ හදාගෙන ඉන්න මහ ලොකු ඒ කියන පරම්පරා කතා පොතේ පතේ කතා මේ දැනුම හරහා ඔබට අර ගොඩනැගිලා තියෙන අර නිර්වාණය කියන මහා ප්‍රතිරූපය ඔබට නිර්වාණ මේක තියන අර මූලපරියය සූත්‍රයේ ලස්සනට මේක විස්තර කරලා තියෙනවා. ඔබ නිර්වාණය මඤ්ඤණා කරන. ඉතින් නිර්වාණය කියලා අර හදාගෙන තියෙන මහා ප්‍රතිරූපය හරහා හොයන නිර්වාණයක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන මුලාව ඔබ දකින්නකොට ඔබ නිවීමටපත් වෙනවා. ඒකේ තියෙන සංකීර්ණත්වය, ඒකේ තියෙන බොරුව, ඒකේ තියෙන මවාපෑම. එතකොට ඔබ ආයේ නිර්වාණය කියලා දකින්නේ මේ මවාපෑමේ මායාවටම තමයි ඔබ ආයේ හවුලා තියෙන්නේ. ඉතින් ඒක දකිනකොට ඔබ එනවා. ඉතින් එතනදී දැන් මේ සාකච්ඡාව ඔබට උපයෝගී වෙනවා. එතකොට අර සාකච්ඡාව තුළින් ඔබට අර දර්පණයක් හදලා දෙනවා. ඔබට නැවතත් ඔබවම දකින්න. හැබැයි දැන් ඒක දකින්න ඕනේ ඔබ මට මුකුත් කරන්න බෑ ඒකට. මම ඔබට දෙන්නේ මඟ පෙන්වීම විතරයි. එච්චරයි. පරේෂණයේ ඇත්තරම තියෙන්නේ ඔබ තුළින්මයි ඔබලා ඇතුළත. හොඳයි. දැන් අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මට තේරුණ හැටියට දැන් ඔන්න අපි උදේ ඉඳලා නැගිට වෙලාවෙ ඉඳලා අපි පුරුදු වෙලා තියෙන විදිහට දිගටම වැඩ කරගෙන යනවා. ඉතින් දැන් මට ඔබ වහන්සේ කියපු එකේ මට තේරිච්ච විදිහට අපි ඒ කරන ඒවා ඇයි කියලා එහෙම කරන්නේ කියලා බලන්න ඕනේ. නැවත වතාවක් ප්‍රශ්නේ අහුවනම් හරි මට ප්‍රශ්නේ අතරමඟදී කැඩුනා.
හරි ස්වාමීන් වහන්සේ අපි උදේ නැගිට වෙලාව ඉඳලා ඉස්සර ඉඳලා පුරුදු වෙච්ච විදිහට දැන් උදේ නැගිටලා මේ වැඩට ගිහිල්ලා ඒක පුරුද්දක් විදිහට කල්පනා කරන්නේත් නැතුව හැමදේම කරගෙන යනවා. ඉතින් දැන් අපි ඒ කරන ඒවා ඇයි එහෙම කරන්නේ කියලා ඒව අර ඔබ වහන්සේ මට තේරුච්ච හැටියට තමන් ඇයි එහෙම කරන්න කියලා තමන් තුළට දාලා බලන්නත් ඒකත් හැබැයි යෙදීමක් නේද ස්වාමීන් වහන්සේ. ඒක කිරීමක් නේද එතකොටත්. දැන් එන්න මෙහෙම එතනදී දැන් අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. අපි යම්මක් හොයනවනේ ජීවිතේ. එහෙමයි. ජීවිතේ හොයන්නනේ මේ ඔක්කොම කරන්නේ. ඇයි ඒකනේ මෙච්චර මේ කාර්යබහුල වෙලා තියෙන්නේ. එච්චර මේ ඔක්කොම මහා මේ පීඩාවක් කරලා තියෙන්නේ. ඒ හොයන්නේ මොකද්ද කියලා ඔබ හිතුවද කිසිම වෙලාවක? මම හොයන්නේ නම් මේවා අයි නොකර ඉන්න තැනක් තමයි හොයන්නේ. ඒක නොකර ඉන්න තැනකොත් ගිහලා ආයෙත් ඔබ සෙවීමක් නේ කරන්නේ. දැන් ඔබ දැන් ආයෙත් කරන්න හදන්නේ දැන් මේක නොකර ඉන්න කියලා ආයෙත් සෙවීමක් නේ හොයන්නේ. දැන් එතනදී නෙමෙයි ඔබ කරන්න ඕනේ. දැන් ඔබ දැන් කර ඉන්න වැඩ ටික නවත්තලා දාලා ආයි තව තැනකට යනවට වඩා මම කියන්නේ දැන් ඔබ මේ කර ඉන්න එකේ තියෙන සෙවීම මොකද්ද කියලා ඔබ හොයාගන්න. ඒ සෙවීම මොකද්ද කියලා හොයාගන්නකොට ඉබේම නවතී. නැත්තම් ඔබ නවතින්න හදනකොට ඔබ නවතින්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ නවතින්න හදනකොට ඔබ එතන තායි කරන්නේ වැඩක් නේ. එහෙමයි. හරිද? එතනත් ඔබ වැඩක් නේ කරන්නේ. එතනත් ඔබ සෙවීමක් කරන්නේ. බට් නැවතීම කියනක ඔබ හොයනවා. ඇත්තටම වෙන්න ඕනේ ඒක නෙමෙයි මේ සෙවීම කියන එක මොකද්ද කියලා හොයන්න. ඇයි මේ හොයන්නේ? ඒ පැත්තෙන් හොයන්න. ඒක ඔබ තෝරගන්න ඕනේ. එතකොට ඉබේම නවතී. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙනම් අදට අපි අවසන් කරමු නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න එහෙම නැත්නම් මම මේක රෙකෝඩ් කරලා YouTube එකේ දානවා ස්වාමීන් වහන්සේ. ඒක කට්ටියට අහන්න පුළුවන්. ඔය එතනදී මට අවසාන වචනයක් කියන්න වෙනවා. දැන් මේ අපි කියන දේ ඒ තැනට අනුකූලව අවස්ථානුකූලව කරන කතාවක් විතරයි. හරිද? එක පැත්තකින් ඒ කියන කතාව හරි, තව පැත්තකින් ඒ කියන කතාව වැරදි. මොකද ඒක මේ කියන අපිට මේ ආයිත් මේ බණක් කියනවා කියලා කරන්න වෙන්නේ සාකච්ඡා කරනවා කියලාත් කරන්න වෙන්නේ එක්තරා විදියක මොකද සාපේක්ෂත්වයක් ඇතුලේ තමයි ඒක කරන්නේ. එක්තරා විදියක එක්තරා විදියක රාමුවක් ඇතුලේ තමයි. මොකද රාමු වලින් තොර තනක් කියන්නේ තායිත් රාමුවක්නේ. එතකොට මම අර මුලින් කියපු විදිහට මේ කතාවේ මේ උපමාවේ ගත යුත්තක් නැහැ. උපමාවෙන් එහා පැත්තේ තියෙන පණිවිඩය ඔබ තෝරගන්න ඕනේ. ඉතින් ඒක සමහරවිට ඔබට එකපාරක් මේක ඇහුවට පස්සේ ඒක පැහැදිලි නොවෙන්න පුළුවන්. ඉතින් සමහරට එක දේශනයක් ඇතුළේදී ඔබට උත්තරේ නොලැබෙන්න පුළුවන්. මොකද මේ දේශනය ඇතුළේදී ඒ ගොඩනගන යම්කිසි රාමුවක් තියෙනවා. ඉතින් එතකොට ඒක ඇතුළේ මේ කතාව පැහැදිලි වෙන්න නොවෙන්න පුළුවන්. එතකොට කීප තැනක්ම මේ කරාට පස්සේ තමයි ඔබට ඒක පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් පැහැදිලි කරගන්න ඒ තමයි එක දේශනයකින් එක තැනකින් මේක තෝරගන්න නොවෙන්න පුළුවන්. හැබැයි නැවත ඔබ පරීක්ෂණය කරන්න. නැවත ප්‍රශ්න කිරීම කරන්න. මොකද ඇත්තටම මේක තියෙන්නේ මේ නැවත ප්‍රශ්න කිරීම තුළ. නැවත ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන මේ පිළිගැනීම තුළ නෙමෙයි නොපිළිගැනීම තුළ. අර තියෙන හැම වෙලාවෙම විවෘත වෙලා ප්‍රශ්න කරන්න. හැම දෙයක්ම ප්‍රශ්න කරන්න. තමන්ම ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කිරීම තුළ තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න කිරීමට බය වෙන්න එපා. ඒ රාමු කඩන්න බය වෙන්න එපා. සිද්ධාර්ථ මහත්තයා ඔක්කොම සියල්ලම ප්‍රශ්න කරගෙන සියල්ලම කඩාගෙන ගියා. කඩාගෙන ගිය ගමනක් තියෙනවා.
ඔබටත් ඒ සියල්ල ප්‍රශ්න කරගෙන සියල්ල කඩාගෙන යන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න කිරීම අතහරින්න එපා. ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඉතින් චොක්ලට් එක තෝරගන්න. චොක්ලට් කන්න. අනාගතේ කන්න එපා වර්තමානේ කන්න එපා. ඉතින් චොක්ලට් කන්න. චොක්ලට් කාලා අපිට චොක්ලට් කෑල්ලක් එවන්න. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි.